ඔබ සෑම කෙනෙක්ම ජෙසුපීටයි. අද දවස විශේෂ දවසක්. අපි දේව වචනේ අපි යමක් ගැන ගන්න යන අද දවසේදී මම විශ්වාස කරනවා ඔබ අද දවසේ මේ වචනේ තුලින් ඔබ ධෛර්යමත්ව ශක්තිමත්ව දෙවියන් වහන්සේ වෙතට වඩා ළඟ වෙන්න. ක්‍රිස්තියානි ජීවිතයේ ක්‍රිස්තියානි මනුෂ්‍යයන් හැටියට අපි ජීවත් වෙනකොට අපිට තිබෙන බොහෝ යුතුයකම් ඉෂ්ට කරන්න පිණිස. අය අපි යුතුයකම් ඉෂ්ට කරන්නේ. යුතුයකම් ඉෂ්ට කරන්නේ අපෙන් විය යුතු වගකීම් අපි ඉෂ්ට කරන්න අවශ්‍යයි. ක්‍රිස්තියානි මනුෂ්‍යයන් ජීවිතයේ තියෙනවා යේසුස් ක්‍රිස්තුස් මැරුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට මලවුන්ගෙන් උත්ථානයේ පසු උන්වහන්සේ අපිට ශුද්ධාත්ම බලය ලබා දුන්නා. උන්වහන්සේගේ මරණය නිසා උන්වහන්සේගේ බැලලීම නිසා නැවත නැගිටීම නිසා අද දවසේ අපිට තිබෙනවා බලාපොරොත්තුවක්, ජීවනයක්, සදාකාලික ජීවිතයක්. මේ සෑම දෙයක්ම උරුමුනේ ජේසුස් වහන්සේ නිසා. අද දවසේ අපි ඉගෙන ගන්නට යනවා මේ සියලු ආශිර්වාදය අපිට උරුම කර දුන්න මරණයෙන් ජීවනයට අපිව කැඳෙව්ව අපිව සදාතනික ජීවිතයට ගෙන ගියා වූ ස්වාමින් වහන්සේට ස්තුති කරන්නේ කෙසේද කියලා මේක දැනගන්න අවශ්‍යයි. මේ තුල ජීවත් වෙන්න අවශ්‍යයි. මක්සද බොහෝ වෙලාවට බොහෝ මිනිසයන් උන්වහන්සේට ස්තුති කරන්න දන්නේ නැහැ. ආබ්‍රහම් දැනගෙන හිටියා. ආබ්‍රහම් උන්වහන්සේට ස්තුති කළා ක්‍රියාවෙන්, ඔහුගේ ඒ කියන්නේ ඔහුගේ හැසිරීමෙන්, ඒ වගේම ධර්මිෂ්ඨව ජීවත් වීමෙන්, උන්වහන්සේගේ වචනය පිළිපැදීමෙන් ඔහු උන්වහන්සේට ආශිර්වාදයක් කළා. එහෙම නැත්නම් ඔහු උන්වහන්සේට කීකරු වුණා. විශේෂයෙන්ම එම නිසා දෙවියන් වහන්සේම ඔහු හම්බෙන්න පිණිස, මුණ ගැහෙන්න පිණිස ආවා. අපි කතා කරනවා සලමේ රජ පිළිබඳව. සලමේ රජ එහෙම නැත්නම් මෙල්කිසෙදෙක් කියලා කියන්නේ උත්තම පූජකයෙක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මහෝත්තම උත්තම පූජකයා. අලුත් ගිවිසුමට යනකොට එකම උත්තම පූජකයයි අපිට තියෙන්නේ ඉන්නේ. ඒ පිළිබඳව හෙබ්‍රේ පොතේ මනාකොට අපිට කතා කරනවා. ඒ උත්තම පූජකයා නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. මනුකය දරාගත්තා වූ තැනෙන් වහන්සේ. අද දවසේ අපි උන්වහන්සේට ස්තුති කරන්න අවශ්‍යයි. මුළු හදවතින්ම අපි උන්වහන්සේට ස්තුති කරන්නේ කෙසේද කිව්වොත් අපේ මේ ජීවිතය උන්වහන්සේට බාර දීමෙන්, අපේ මේ ජීවිතය උන්වහන්සේ තුල තැබීමෙන් අපිට පුළුවන් උන්වහන්සේට ස්තුති කරන්න. අද දවසේ මම ඔබට යාඥා කරනවා, ඔබට ආරාධනා කරනවා මේ පණිවිඩය ඉගෙන ගන්න, හොඳට සවන් දෙන්න. ඒ වගේම මේ පණිවිඩය තුලින් ලැබෙන ආශිර්වාදය ඔබට ලබා ගන්න පිණිස දෙනෙත් වසා ගන්න අපි යාඥා කරනවා. ශුද්ධ දෙවි පියාණනි ඔබ වහන්සේට බාර කළ යාඥා කරන ස්වාමිනේ මේ දරුවන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරන පිණිස යමෙක් රෝගාතුරව සිටිනවද ඔබ වහන්සේ ඔහුගේ රෝගී සුව කරන්නට, යමෙක් ස්වාමිනේ ඔබ වහන්සේ නොදැන සිටිනවද දැනගන්න සලස්වන්න, යමෙක් ගැලවීම නොලද සිටිනවද ගැලවීම ලබන්නට සලස්වන්නට දෙවි පියාණනි ඔබට බාර කළ යාඥා කරන උත්තමයන්න් වහන්සේ මට බහුලව ප්‍රේම කරා වූ උතුම් දෙවි පියාණන් වහන්සේ ඒ වගේම දරුවන්ටද ප්‍රේම කරන පිණිස යාඥා කරනවා. ඔබගේ ප්‍රේමය දැනෙන්න හැඟෙන්න සලස්වන පිණිස යාඥා කරනවා. දෙවියන් වහන්සේ මේ දරුවන්ට ආශිර්වාද කරමැනව මේ පණිවිඩයෙන් ස්වාමීනි ඔවුන්ගේ ජීවිතවල සාප ඉවත් වෙලා ස්වාමීනි තිබෙන ජන්ම පාප ඒ වගේම ස්වභාවික පාප අපි විසින් ලබාගත් පාප මේ පාප වලින් සියලු වලින් ඔවුන් ස්වාමීනි ඉවත් වෙලා ඒ සියලු ජන්ම සාප වලින් ඉවත් වෙලා ස්වාමීනි උපයාගත් සාප වලින් ඉවත් වෙලා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාදයක් වෙන්න ඔබ වහන්සේ ඔවුන්ව සලස්වන්න. ඒ කාරණ කොටගෙන ස්වාමීනි ඔවුන් බහුලව ආශිර්වාද ලබන පිණිස ඔබ වහන්සේ ඔවුන්ට ස්වාමීනි උපකාර කළ මැනව. මෞතම දෙවි පියාණනි මේ දරුවන්ගේ ඒ ජීවිතවල යම් සැලැස්මක් ඔබ වහන්සේ තුල ඇද්ද ඒ සැලැස්ම සිද්ධ වෙන පිණිස යාඥා කරනවා. ඔබගේ බලවන්ත උතුම් නාමයට බාරයි ස්වාමීනි ඔබ වහන්සේම ඔවුන්ට ආශිර්වාද කළ මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ සමට ජෙසුපීටයි ඔබ මේ පණිවිඩය ටික කියවන්න. මා සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට 20 වෙනි පදයේ දක්වා මා සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට 20 වෙනි පදයේ දක්වා උන්වහන්සේ ළඟට පැමිණ ලිගියොන් නම් යක්ෂාවේශ වූ මිනිසයා වස්ත්‍ර හැඳ ශ්‍රී අතුව වාඩි වී ඉන්නවා දැක බය වූය. 16 වෙනි පදේ බලන්න.
ඒ දුටු අය යක්ෂාවේශ වූ මිනිසයාට සිදු වූ හැටි ඌරන් ගැන ඔවුන්ට දැන්වෝය. ඔහු වනාහි තමුන්ගේ සීමාවලින් අහක්ව යන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලන්ට පටන් ගත්තෝය. උන්වහන්සේ ඔහුට නගිද්දී යක්ෂාවේශව සිටි මිනිසයා උන්වහන්සේ සමග සිටින ලෙස උදක්ම ඉල්ලා සිටියේ. දේවල් කළසේක්ද කියා උන්වහන්සේ නුඹට කරුණා කළ හැටිත් ඔවුන්ට දන්වන්නේයි ඔහුට කීසේක. 20 වෙනි පදේ බලන්න. ඔහු පිටත්ව ගොස් යේසුස් වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා දෙකපොලිසියේ ප්‍රකාශ කරන්නට පටන් ගත්තේය. සියල්ලෝ මාවිත වූය. යාඥා කරමු. අතිශය දයාවන්ත දෙවියන් පියාණනි මේ උදෑසන කාලේ වහන්සේට විසුද්ධිවන්ත වෙනවා. දැන් ස්වාමීන් වහන්සේගේ ආලේපලත් වචනීය ස්වාමීන් දේශනා කරන දෙවිස ආලේප කරන්න ස්වාමීන් මුඛේසතෝ වහන්සේ ආලේප කරන්න ස්වාමීන් මගේ ජීවිතය ආලේප කරන්න ස්වාමීන් එවැගේම මේ ආලේපලත් අරුම පුදුම වචනේ තේරුම් ගන්න පිණිස වහන්සේගේ දරුවන් වල ආලේප කරන පිණිස යාඥා කරන ස්වාමීන් වහන්සේගේ පිටන් මෙතන පිණිස යාඥා කරන ස්වාමීන් ආශිර්වාද දෙවල් ධනත ආශිර්වාද ලැබෙන පිණිස යාඥා කරන ස්වාමීන් साफे गंगे मनुष्य निदान सोने बिंदु यात्रा करने के पास आधे दावसा वेरसु दावसा आधे दावसा मुझे दावसा आधे दावसा होने के दावसा लेने काम करने स्वामी आधे रास्ते में पानी में दावसा लाओ ये पानी में दावसा लाओ धरवांडा और से आशीर्वाद करना संदेश और से जो कोई तरह नाम है बताया है यीशु स्वामी के ऊपर Sampai keluar ber. दास में देशना कराते हैं मातृकावना देवियन वහන්සේට ස්තුති කරන්නේ කෙසේද හැමෝම කියන්නේ දෙවියන් වහන්සේට ස්තුති කරන්නේ කෙසේද මේක ඉතාමත් වැදගත් දෙයක් දෙවියන් වහන්සේට කොහොමද අපි ස්තුති කරන්නේ කියලා දැන ගැනීම හලෙලූයා අපි දන්නේ නැත්නම් උන්වහන්සේට ස්තුති කරන්නේ කෙසේද කියලා අපි දන්නේ නැතුව වෙනවා අපේ ජීවිතයේ කෙලෙසද අපි ගමන් කරන්න කියලා මේක විශේෂ ආකාරණාවක් තවත් ආකාරයකට මම ප්‍රකාශ කරොත් ඒ මාතෘකාව කෙටියෙන් ස්තුතියේ ක්‍රියාව ස්තුතියේ ක්‍රියාව ඒ කියන්නේ දවස් ඔයගොල්ලන්ට මාතෘකාව සානුමාතෘකාවක් තිබෙනවා මේක විශේෂයි මේක ඔයගොල්ලෝ ජීවිතයේ අමතක කළොත් ඔබට අමාරු වෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගමන් කරන්න. ආමෙන්. දෙවියන් වහන්සේට ස්තුති කරන්නේ කෙසේද? එමු නැත්නම් ස්තුතියේ ක්‍රියාව. බොහෝ වෙලාවට අද දවසේ අපි ඉගෙන ගන්න අවශ්‍යයි කළගුණ සැලකීම පිළිබඳව. යම් මිනිහෙක් අපිට උපකාරයක් කළොත් අපි ඔහුට උපකාරයක් කරන්න අවශ්‍යයි. මක්නිසාද ඒ උපකාරය කරන්න අවශ්‍ය වෙන්නේ අපි දෙවියන් වහන්සේගේ නාමයේ ගෞරවයට පත් කරන පිණිස අපි උපකාර කරන්න අවශ්‍යයි. එහෙනම් යේසුස් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ජීවිතය පූජා කරමින් අපිට උපකාරයක් කළා. පාපීව අධර්මිෂ්ඨව හිටියා වූ අපි අද දවසේ ධර්මිෂ්ඨ බවට උන්වහන්සේ පැමිණෙව්වා. එහෙනම් අපි කෙලෙසක උන්වහන්සේට ස්තුති කරමු. එවැගේම අපි දැනගන්න අවශ්‍යයි ඇයි අපි උන්වහන්සේට ස්තුති කරන්නේ මම මේ බයිබල් පදේ ඔයගොල්ලන්ට මම කියවලා තිබෙනවා නිතරම නැත්නම් දේශනා කරලා තිබෙනවා ඔයගොල්ලෝ දන්නවා මේ කතාන්දරය පිළිබඳව මේ කතාන්දරයේ තිබෙන්නේ ඒ යක්ෂාවේශ මිනිහෙක් සිටියා මේ මිනිහයා ලෙගියොන් එකක් කියලා කියන්නේ 3000 6000 අතර යක්ෂයෝ සංඛ්‍යාවක් නැත්නම් රාංචුවක් කියන අදහසයි මේක පොඩි රාංචුවක් නෙමෙයි ඉතා විශාල රාංචුවක්. ඒ කියන්නේ යක්ෂ 3000 සිට 6000 දක්වා අතර සංඛ්‍යාවක්. 6000 වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෙගියොන් එකක්. يعني ඉතාමත්ම දරුණු ආකාරයේ යක්ෂ ආවේශව සිටි මිනිහෙක්. කිසි ඔගොල්ලෝ ඒ මිනිහයා ගැන කියවලා බැලුවොත් ඒ වචනේ කතා කරනවා ඒ මිනිහයාට නිදහස් කරන්න මේ නගරේ
දෙකාපොලිස් නගරයේ කිසි වෙකුට නොහැකිව සිටිනවා. ඒගොල්ලෝ දන්වැල් දාලා ගැට ගැහුවා, කඹ වලින් ගැට ගැහුවා. ඒගොල්ලෝ ගැට ගහලා තිබුණා. ඒක ක්ෂණයකින් දන්වැල් කඩා දානවා. ඒ මිනිස්යන්ව ඉරා දමනවා. මිනිස්යන්ව තුවාල කරනවා. ඒ සෝර භූමිය අසලින් ඒ මිනිස්යාව කිසිවෙකුට යන්න හම්බෙන්නේ නැහැ. ඔබ දන්නවද මේ මිනිස්යා වස්ත්‍ර නොහැද නිර්වස්ත්‍රව සිටියා. මේක ඉතා දරුණු යක්ෂ ආත්මයක් පහර දීමක් මෙතන සිදු වෙලා තිබෙනවා. ඒ නිසා අපි දැනගන්න අවශ්‍යයි මේ ජේසුස් වහන්සේ ගමන් කරා ඒ ස්ථානයට. හේතුව කිසි මිනිසෙකුට යන්න බැරි ස්ථානයකට උන්වහන්සේට ගමන් කරන්න පුළුවන්. කිසි මිනිසෙකුට යන්න බැරි අවස්ථාවකදී උන්වහන්සේ එතනට ගමන් කරා. අපේ ජීවිත පිළිබඳව හැරිලා බලමු. කිසි මිනිසෙක් අපිව උමනා නැති අවස්ථාවකදී උන්වහන්සේට අපිව උමනා වෙනවා. අපේ සීකරන්න අපි කිසිත් වදින්න නැති මිනිස්සු නමුත් උන්වහන්සේ කියනවා මම මගේ ප්‍රාණයට වඩා මම නුඹට ආදරය කරනවා. किसी मनुष्य කියලා නැහැ. නමුත් මගේ පෙම්බර පියාණන් වහන්සේ කියනවා ඔබටත් මටත් උන්වහන්සේ ආදරය කරනවා. උන්වහන්සේට වඩා. උන්වහන්සේ කියන බයිබලයේ අපිට කතා කරන යෝහන් සුභාරංචියේ අපිට කතා කරනවා උන්වහන්සේගේ ජීවිතය දෙකම ඔබට උන්වහන්සේ දෙන්නවා. උන්වහන්සේ ආදරය කරනවා. අද දවසේ ඔබ මම නමස්කාර කරන්නේ. ඒ දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස අද ඔබ මේ ගෝලයට පැමිණලා තිබෙනවා. ඒ විශේෂ කාරණාව. එනවා අපි ඉගෙන ගන්න යුතුයි. උන්වහන්සේට නමස්කාර කරන්න දෙසේ උන්වහන්සේට ස්තුති කරන්න දෙසේ අද ලෝකයේ දැනෙන ප්‍රශ්නය. ඒ වගේම උන්වහන්සේගේ තෝරාගත් ජනතාව උන්වහන්සේගේ ඊශ්වර ජනතාව කනවාගත් ජනතාව වෙන්කරගත් ජනතාවට තිබෙන ප්‍රශ්නයක් තමයි උන්වහන්සේට ස්තුති කරන්නේ කොහොමද කියලා නොදැනුවත්ව සිටින එක. අපි දන්නේ නැත්නම් උන්වහන්සේට ස්තුති කරන්න අපි කොහොමද ස්තුති කරන්නේ? එනවා අපි උන්වහන්සේ ගණන් නොගෙන සිටිනවා. අපි දන්නේ නැත්නම් ස්තුති කරන්න යම් මිනිසෙකුට අපි මේ මිනිසයාව ගණන් නොගෙන සිටිනවා. ඒ මිනිසයාගේ ක්‍රියාව ප්‍රතිඵල රහිතව තිබෙනවා. නමුත් උන්වහන්සේ කළේ ඒ ක්‍රියාව කිසි මිනිසෙක් නොකරනා වූ ක්‍රියාවක්. උන්වහන්සේ අපිට ප්‍රේම කළේ අපිව ප්‍රේම කළේ සදා කාලයටම උන්වහන්සේ ප්‍රේම කළේ. කිසිවෙකුට බෑ මගේ දෙමව්පියන්ට බෑ සදා කාලයටම මට ප්‍රේම කරන්න. ඔබගේ දෙමව්පියන්ට යාළුවන්ට මිත්‍රයන්ට බෑ ඔබට සදා කාලයටම ප්‍රේම කරන්න. සදා කාලෙට ප්‍රේම කරන කෙනෙක් නැහැ. ඔබේ විවාහයේදී ඔබට ප්‍රේම කරන තැනැත්තා හෝ තැනැත්තිය ඔබට ප්‍රේම කරන්නේ මරණය දක්වා පමණයි. ඒ විවාහය වළංගු වන්නේ මරණය දක්වා පමණයි. ආමෙන්. ආමෙන්. එනම් උන්වහන්සේ අපිට ප්‍රේම කළා නම් සදා කාලයටම එනම් අපේ ජීවිතයේ මේ ජීවිතේ නරතුරු තව ජීවිතයක් උන්වහන්සේ අපිට දෙන්නේ. ඒ නිසා මරණය කියන එක ක්‍රිස්තියානි ජනතාවට බලපාන්නේ නැහැ. විශේෂයෙන්ම මම විශ්වාස කරනවා මම ජීවත් වෙන මේ කාලයේදී එක්තරා දවසකදී ඒ මරණය අත් නොවිඳම දෙවියන් වහන්සේ ළඟට යන්න ලැබෙනවා. Hallelujah. අපි මේ යක්ෂ ආවේශු මිනිසයා ගැන අපි කල්පනා කරලා බැලුවොත් ඔව් අපවිත්‍ර කෙනෙක්. ඔව් අපරිසුදු කෙනෙක්. ඔව් නිර්වාස්න මිනිසෙක්. ඔව් කිසිවෙකුට මෙල්ල කර නොහැකි මිනිසෙක්. ඒ වගේම අනිත් මිනිසයන්ට විශාල වශයෙන් බාධාවක්. ඒ මිනිසයාගේ ජීවිතය ගත කරේ ගෙවල් වල නෙවෙයි සොහන් ගෙවල් වල. පොඩක් වෙනස්. සොහන් ගෙවල් වල. හේතුව එයාගේ කනත්ත තමයි එයාගේ නිවස වෙලා තිබුණේ. මරුණාම ඒ මිනිසයන්ව වලලන ස්ථානය තමයි එයාගේ නැත්නම් ඒ මිනිසයාගේ ස්ථානයක් වෙලා තිබුණේ. වෙන කිසිවක් නිසා නෙවෙයි ඒ මිනිසයාගේ ජීවිතේ වද කරන යක්ෂ ආත්ම නිසා. මේක සාපය. ඒවල බලමු. නමුත් දෙවියන් වහන්සේ ස්ථානෙට ගියපුවාම ඒ මිනිසයා නිදහස් වුණා. එක වචනයකින් උන්වහන්සේ මිනිසයාව නිදහස් කළා. අද දවසේ ඔබ මම නිදහස් කළා තියෙන්නේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය නිසා. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ බලය නිසා, ප්‍රේමය නිසා, උන්වහන්සේ ජීවිතේ පොඩ්ඩක් නිසා. පාලසුන් පදේ කතා කරනවා. යේසුස් වහන්සේ ළඟට පැමිණ ලිගියොන් නම්
යක්ෂාවේස මනුෂ්‍යයා වස්ත්‍ර හැඳ සියතුස් වාඩි වී ඉන්නවා දැක බය වූය. දැන් මෙතන තියෙන ප්‍රශ්නය කියන සිහිය ඇතුව සිටිනවා දැක. ඒ වගේ වස්ත්‍ර හැඳ. ඒ කියන්නේ මේ මනුෂ්‍යයා සම්පූර්ණ සිහියට පැමිණලා තියෙනවා. ඒ කියන්නේ මෙච්චර කාල ඉඳලා තියෙන සිහිය විකල් වෙලා. ඒ කියන්නේ ඒ මනුෂ්‍යයාගේ මනසින් Tamanට කැමති දේ කරන්න බෑ. මම හිතනවා මේක ඒ මනුෂ්‍යයාගේ වෙනයම් ප්‍රශ්නයක් නිසා හෝ එයන් දේවතා නමස්කාරයක් නිසා එහෙම නැත්නම් මේ මනුෂ්‍යයාගේ බාහිරව පූජා කිරීම නිසා මේක ඇති වුණා වෙන්න පුළුවන්. ඒ මනුෂ්‍යයා විවෘත කළ ඇති යක්ෂ ආත්මවල තමන්ගේ ජීවිතයට එන්න පුළුවන් මාර්ගය. නමුත් මේ ඔව් කියලා කියන්නේ මෙතන මේ ගමේ නැත්නම් රටේ වැසියෝ. එහෙම නැත්නම් මේ ඌරු රැකවල්ලුන්ගේ අයිතිකාරයෝ. මේගොල්ලෝ ආපුවාම ඒ මිනිස්සු බය වුණා කාරණාවකට. ඒ කාරණාව තමයි මෙපමණ කල් සුවය ලබාගත නොහැකි, මෙපමණ කල් වස්ත්‍ර නොහැඳා වූ, අවසියෙන් වැඩ කරා වූ, මනුෂ්‍යයන්ට දරදඬුව ලෙස දඬුවම් කළා වූ, මනුෂ්‍යයන්ට පහර දුන්නා වූ, කිසි වෙකට මෙල්ල කළ නොහැකි දන්දල් වලින් පවා බැඳා වූ මිනිසෙක්ව සියතුව උන්වහන්සේ සමග ඉන්න එකට ඔහු බය වුණා. ඔහු බයලා ඔහු කිව්ව යම් කිසි කාරණාවක්. නේද? ඒ දුටු අය යක්ෂාවේසු මිනිසයා සිදු හැටි ඌරන් ගැන ඔවුන්ට දැන්වුවේ. කවුද මේ ඌරන් බලාගත්තා වූ මිනිසයන් සහ ඒ අවත සිටියා වූ මිනිසයන්. ඒක තමයි වැදගත් දේ. ඒ කියන්නේ ඌරු රැකවල්ලු, ඌරු බලාගත් රැකවල්ලු සහ ඌරන්ගේ එඩේරු සහ ඒ අවත සිටියව මේ සාක්ෂිය දැක්කව අය මම හිතන ගෝරයොත් සාක්ෂි දරන්නේ නැති කියලා. මිනිසයන්ට සාක්ෂි දැරුවා. ඔව් වනහේ තමුන්ගේ සීමාවලින් අහක්ව යන බෑ උන්වහන්සේගෙන් ඉල්ලන්න පටන් ගත්තෝය. කවුද මේ ඉල්ලන්න පටන් ගත්තේ? ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ උන්වහන්සේට ප්‍රශංසා කරන්නේ කොහොමද කියලා. ඒ නිසා ඒගොල්ලෝ බයටපත් වුණා. බයටපත්ලක අනේ ස්වාමීනි මගේ සීමාවෙන් අහක් වෙන්න. ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ ආශිර්වාද ප්‍රතික්ෂේප කරනවා. බොහෝ වෙලාවට අද දාසේ උන්වහන්සේ ඔබ ළඟට ඇවිල්ලා තිබෙනවා. උන්වහන්සේ ඔබට කතා කරනවා. ඔබ උන්වහන්සේගෙන් නොදැනුවත්ව ඉල්ලනවා. බයට හෝ යම්කිසි ආකාරයක ප්‍රශ්නයක් නිසා ඉල්ලනවා. මගෙන් අහක් වෙලා යන්න. මට ලැබුණු ආශිර්වාදය ඇති. අර සහෝදරයට ආශිර්වාද කරා. ඒක දැක්ක නිසා මට ඇති. බොහෝ වෙලාවට අපි ආශිර්වාද විතරක් බලාපොරොත්තු වෙනවා. අපි කල්පනා කරලා බලමු උන්වහන්සේ අද දවසේ අපිට කොහොමද කතා කරන්නේ. අද දවසේ අපි ඉගෙන ගන්න යන අපි කොහොමද ස්තුති කරන්නේ උන්වහන්සේ. අපි ස්තුති කරන්න දැනගත්තාම අපි නිදහස් මිනිසයන් වෙනවා. අපි නිදහස් මිනිසයන් වෙන්න පටන් ගත්තාම අපි ආශිර්වාදවත් මිනිසයෝ වෙන්න පටන් ගන්නවා. ආමෙන්. එනිසා අද දවසේ අපි ඉගෙන ගන්න අවශ්‍යයි උන්වහන්සේට කෙලෙසද අපි ස්තුති කරන්න. ආමෙන්. දැන් මේ මිනිසයෝ දන්නේ නැති නිසා උන්වහන්සේට ස්තුති කරන්න. ඒ වගේම උන්වහන්සේ බලවත් කෙනෙක් නිසා මුන්වහන්සේට කිසි මිනිසෙකුට කරන්න බැරි, ඒගොල්ලෝගේ කිසි දෙවි කෙනෙකුට කරන්න බැරි, ඒ පුදුම ක්‍රියා කරන්න පුළුවන් තැනක් එක අපි අතර ඉන්නවා. උන්වහන්සේට කියනවා අපේ සීමාවෙන් අහක් වෙලා යන්න. මගේ නගරයෙන් මගේ නිවසෙන් සීමාව කියන්නේ ඔබට ඔබේ සීමාව, ඔබේ නගරය, ඔබේ දේශය, ඔබ ඉන්න තැන, ඔබ වැඩ කරන ස්ථානය, ඔබ ගමන් කරන වාහනේ, ඒක තමයි ඔබේ සීමාව. මේ මිනිස්සු උන්වහන්සේට කිව්වා අපි සීමාවෙන් අහක් වෙන්න. අපි සීමාවෙන් අහක් වෙන්න. ඔබ දන්නවද මේ යක්ෂ ආවේශ වූ මිනිසයා දැනගත්ත ඕන් කරන වැරද්ද. ඔහු තීරණය කළා මම මෝන් වාතහැරලා උන්වහන්සේ සමග ගමන් එයාට බැරි වුණා මට සමාදානය දෙන්න. එයාට බැරි වුණා මාව එක ස්ථානයක තබන්න. එයාට බැරි වුණා මට වස්ත්‍රයක් අඳින්න දෙන්න. එයාට බැරි වුණා මගේ ශරීරය නිදහස් කරන්න. නමුත් උන්වහන්සේ කරන නිසා මම ඕන්ව අතහැරලා මම උන්වහන්සේ ළඟට යනවා. මට අවසර ගන්න අවශ්‍යයි. අපි හොයලා බලමු. ඕ වනහයි. ඕකේ. 18 වෙනි පදේ බලන්න. උන්වහන්සේ ඔරුවට නැගිටි. ඒ කියන්නේ උන්වහන්සේ මිනිස්සු කියපු දේ උන්වහන්සේ පිළිගත්තා. උන්වහන්සේ අහක් වෙලා යන්න ගියා. ඒකයි මේ පදේ තේරුම. යක්ෂාවේශව සිටි මිනිසයා උන්වහන්සේ සමග
සිටින ලෙස උදක්ම ඉල්ලා සිටියේ. මට කියන්න බලන්න මේ උදක්ම කියන වචනේ තේරුම. බොහෝ ලෙසට උන්වහන්සේ ඔබ වහන්සේට මේ මිනිස්සු කියනවා මගේ නගරෙන් මගේ ගමෙන් යන්න ඕකේ කමක් නැහැ ඔබ වහන්සේ යනවනම් මටත් ඔබ සමග යන පිණිස අවසර දුන්න මැනවි. මට තවත් මේ සෝහන් ගෙවල් වල ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම නිදහස් මිනිස්සෙක්. නමුත් ස්වාමීනි මට අවශ්‍යයි ඔබ තියෙන හැම අදිපාරකදීම මට ඔබ සමග ගමන් කරන්න. මට අවශ්‍යයි ස්වාමීනි ඔබ යන පිණිස. මට අවශ්‍යයි ස්වාමීනි ඔබ කන පිණිස. මට අවශ්‍යයි ස්වාමීනි ඔබ මිනිස්සු බණිනවල ඒ බැනුම් මනෝත් අහන්න ආසයි ස්වාමීනි. ඒ මන් නිසාද අද දවසේ මේ මොහොතේ මේ ප්‍රේ මේ පප්පරේ සිට මම ඔබට ප්‍රේම කරනවා. හalleluya. ඒකයි කියන්නේ යම්කිසි මිනිසෙක් ඉල්ලනවා නම් උන්වහන්සේගෙන් හෝ ඔබගෙන් ඔබ යන තැන යන්න ඒ කියන්නේ ඔබට ඔහු ප්‍රේම කරනවා. ආමේන්. ආමේන්. ඔබට ඔහු ප්‍රේම කරනවා. ප්‍රේම කරන නිසා ඔබ කියන ඕනම තැනකට එන්න සූදානම්ව සිටිනවා. ඒ නිසා මේ මිනිසයා කියන මගේ දෙවියනි මගේ ස්වාමීනි මගේ පෙම්බර මා නිදහස් කළ තැනැත්තනි තැනන් වහන්සේ මට උපකාර කරන්න මට මඟ පෙන්වන්න මට අවසර දෙන්න ඔබ සමග සිටින පිණිස. Hallelujah. මේ පුදුම ඉල්ලීම. ඔහු තීරණය කළා ඔහුගේ රට, ඔහුගේ ගම, ඔහුගේ නෑදෑයන් සියල්ලම අතහැර දාන්න. මත් නිසාද ඒ කිසිවෙකුට බැරි වුණා ඔහුට නිදහස දෙන්න. ඔහු නිදහස් කළ තැනන් වහන්සේව අනුගමනය කරන පිණිස ඒ තැනැත්තා සූදානම් සිටියා. Hallelujah. මුළු හදවතම ඔහු උන්වහන්සේට දුන්නා. ඒක තමයි තේරුම. ඔහු ඒ ආකාරයෙන් උන්වහන්සේට ස්තුති කළා. ඒක තමයි ස්තුතියේ ක්‍රියාව. ඒක තමයි ස්තුතියේ ක්‍රියාව. අපි තව පොඩ්ඩක් පල්ලෙහාට කියවලා බලමු. දෙවියන් වහන්සේ ඒ උන්වහන්සේට ස්තුති කරනවා මේ මිනිස්යාව වඩා අධික ලෙස ආශිර්වාද ලබන්න උන්වහන්සේ පරිවර්තනය කළා. අපි හොයලා බලමු ඒකට හේතුව. ඒක හේතුවක් නිසා තමයි අද ඔබ මේ නගරයේ උන්වහන්සේව නමස්කාර කරනවා. හalleluya. මෙන්න මෙතන තමයි ආරම්භය. අපි හොයලා බලමු. ඕකේ. 19 අපි බලමු. නමුත් උන්වහන්සේ ඔහුට අවසර නොදී නුඹ ගෙදර නුඹේ නෑ මිතුරන් ළඟට ගොස් ස්වාමීන් වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා උන්වහන්සේ නුඹට කරුණා කළ හැටි ඔහුට දන්වන්නේයි ඔහුට කීසේක. දෙවියන් වහන්සේ කියනවා නෑ නුඹ මා සමග ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ. මට තිබෙනවා යම්කිසි කාර්යයක් ඔබලා කරගන්න පිණිස. ඔබ ලාස්ති මට ස්තුති කරන්න. මම කැමති ඒ ස්තුති කරන ක්‍රමයට. එහෙනම් ඔබට දැන් අවසර ඉල්ලුවේ මා සමග ගමන් කරන පිණිස. මම ඔබට අවසර දෙනවා. එතන අවසර දුන්නේ නැහැ කියලා තියෙන උන්වහන්සේ සමග ගමන් කරන්න. නමුත් ඔබ දැක්කොත් ඒ පදය ඔබ කියවලා උන්වහන්සේ ඊළඟ වචනේ කියනවා නුඹේ න්යායයන් සමග යන්න, නුඹේ හිත මිතුරන් ළඟට යන්න, ගිල සාක්ෂි දරන්න. මොකද සාක්ෂිය දෙවියන් වහන්සේ නුඹට කොපමණ මහත් කළාද? මම යන තැන එන්න නුඹට අවසර දෙන්නේ නැහැ. නමුත් මම අවසර දෙනවා මගේ දාසියා වෙන පිණිස, මගේ ගෝලයා වෙන පිණිස. හalleluya. ඒක නුඹගේ සිතේ ආශාව නිසා මම නුඹට දෙනවා මගේ දාසකම. මම නුඹට දෙනවා මගේ සේවය. මම නුඹට දෙනවා දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස යම්කිසි ක්‍රියාවක් කරන්න බලය. හalleluya. හalleluya. ඉල්ලන්නේ කොහොමද කියලා. එතන අවස්ථාවකදී සෙබදිගේ මම ඇවිල්ලා සෙබදිගේ භාර්යාව නැත්නම් යාකොබ්ගේ සුළු යාකොබ්ගේ අම්මා ඇවිල්ලා කතා කරලා කිව්වා. යෝහන් සහ යාකොබ්ගේ අම්මා ඇවිල්ලා කතා කරලා කිව්වා සුළු යාකොබ්ගේ නෙවෙයි පියාණනේස් ආචාර්යන් වහන්සේ මගේ පුත්‍රයන් දෙදෙනා ඔබගේ එක්කෙනෙක් දකුණු පසද එක්කෙනෙක් වම් පසද සිටින පිණිස අවසර දුන මැනවි. සේරම ගෝලයෝ ඒ දෙන්නත් එක්ක වෛර කරන්න පටන් ගත්තා. ජේසුස් වහන්සේ පිටිපස්සේ ඇවිල්ලා කිව්වා
දෙවියන් වහන්සේ දේ යම් කෙනෙකුට සූදානම් කළාද ඒ දේ ඔහුට ලැබෙවි. නුඹ ඉල්ලන්නේ කොහොමද කියා නුඹට අද දවස් තේරෙන්නේ නැහැ. මා බොන කුසලානේ නුඹට බොන්න පුළුවන්ද? උන්වහන්සේ ඇසුවා. ඒගොල්ලෝ කිව්වා ස්වාමීනි පුළුවන්. උන්වහන්සේ කිව්වා ඔව් නුඹලා බොනවා මම බොන කුසලානේ නුඹ දැන් නෙමෙයි. නුඹ දැන් නෙවෙයි. ඇසුව බොන්න යනවා. ඒ කියන්නේ අපි උන්වහන්සේගෙන් එන්නද දැනගත්තාම අපිට පුළුවන් හරියාකාරව ඉල්ලන්න. ආමෙන්. අපි උන්වහන්සේට ස්තුති කරන කෙසේද කියලා දැනගත්තාම අපිට පුළුවන් නියමාකාර ලෙසට ස්තුති කරන්න. ඔබ බලන්න පේතෘස් තුමා උන්වහන්සේ වඳුනන්නේ නැහැ කියලා තුන් වතාවක් කිව්වා. වඳුනන්නේ නැති නිසා නෙමෙයි මරණයට බයයි. ජේසුස් වහන්සේ මරණයට පත් වුණාට පස්සේ ගිහිල්ලා මාළු ඇල්ලුවා නැවත වතාවක්. පරණ රැකියාව කළා නැවත වතාවක්. උන්වහන්සේ ඔහුව නැවත ශක්තිමත් කළා. උන්වහන්සේ කිව්වා මගේ ප්‍රාල පෝෂණය කරන්න කියලා. ඒ වගේම උන්වහන්සේ නුඹ මට ආදරය කරනවාද? උන්වහන්සේට ඔව් ස්වාමීනි මම ආදරය කරනවා. නැවත වතාවක් උන්වහන්සේ ඇහුවා නුඹ මට ආදරය කරනවාද? පේතෘස් තුමාට තේරුණා උන්වහන්සේ අහන්නේ කුමක්ද කියලා. පේතෘස් තුමාගේ හදවතින් අඬන්න පටන් ගත්තා. දැන් පේතෘස් තුමා දන්නවා උන්වහන්සේ කවුද කියලා. ඒක මලන්නේ නුන්තාන උන්වහන්සේ වහන්සේ කවුද කියලා. ඔහු අඬනගෙන සිටිය නිසා ඔහු ස්වාමීනි මම ඒක ඔබට කියන්න අවශ්‍ය වෙන්නේ ඔබ සියල්ල දන්නාසේකයි. උන්වහන්සේ ප්‍රකාශ කරා. උන්වහන්සේ නැවතත් කතා කරා පේතෘස් නුඹ මට ප්‍රේම කරනවාද? පේතෘස් තුමා ඔබ වහන්සේ ඒක දන්නවා ස්වාමීනි. අද දවසේ මම සූදානම් ඔබ වහන්සේ වෙනුවෙන් මැරෙන්න පිණිස. ඔස්සවෙන්ම ඒ වචනේ ප්‍රකාශ කරා. ඔවුන්ට දෙවියන්වහන්සේ දුන්න උත්තරේ කොහොමද නැකද? ඔව් පේතෘස් නුඹගේ තරුණ වයසේ නුඹගේ ඉඟටිය බැඳගෙන නුඹ හොඳට ඒ කියන්නේ සත්‍යතාවයෙන් නුඹ හොඳට සේවය කරනවා. නුඹගේ මහලු වයස පැමිණි විටදී නුඹ කැමති නැති තැනකට නුඹව ගෙනියනවා. එතනදී නුඹ මාව ගෞරවයටපත් කරනවා. ඔබ දන්නවා ඉතිහාසයේ ඒ පේතෘස් තුමාව කුරුසිය යනගතලා මරන්න යනකොට ඔහු ඉල්ලීමක් කළා. මගේ ආචාර්යන් වහන්සේ මරුවා වගේ ඔබ මාව කුරුසිය යනගසන්න එපා. උන්වහන්සේ ඒ තරම් මම වටින පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා මාව කුරුසිය යටට දාමලා යනගසන්න. කුරුසිය යටට දාමලා යනගසන්න. දැන් වහන්සේට ගෞරවය කරා මරණය ඔහු හේතුව ඔහු දැනගෙන හිටිය උන්වහන්සේ කවුද කියලා. දවසේ පේතෘස් තුමාලගේ නාමය රැව්පිලි රැව් දෙනවා. ඔබ ස්වර්ග රාජ්‍යයට ගියපුවම ඔබ මේ පෞරෙන් ඇතුළට ගමන් කරනකොට ඔබ ඒ ගොල්ලෝ දෙනාගේ නම් ඔගොල්ලෝ දැනගන්න යනවා. ඒ වගේ මේ නම් බයිබලයේ කියන ඔවුන්ගේ නාමය කිසිසේත් මම මකා නොදමන්නේ කියා. එහෙනම් ස්වර්ග රාජ්‍යයේ ඒ නාමය මැකෙන්නේ නැහැ. ආමෙන්. යලදාස් ඉගෙන ගන්නවා වැඩිපුර යනවා ඒ පිළිබඳව. දැන් මේ මිනිස්සයා උන්වහන්සේ පරිවර්තනය කරා සාක්ෂි දරන්නෙක් ලෙසට. අපි බලමු මේ මිනිස්සයා තේරුම් ගත්තා ඕ මම උන්වහන්සේ අනුගමනය කරන්න බැරි වුණාට මම උන්වහන්සේ අනුගමනය කරන කෙනෙක්. මම උන්වහන්සේ යන්න යන්න බැරි වුණාට මම යනවා මගේ නගරයට, මම යනවා මගේ ගමට, මම යනවා මගේ යාළුවන් ළඟට, මම යනවා මගේ නිවසට, මම ගිහිල්ලා මම වෙනසක් කරන්න යනවා ඔහුගේ ජීවිතවල. හේතුව මගේ ජීවිතය වෙනස් කර තැනන් වහන්සේ මා සමග ඉන්නවා. ඔහු මට කිව්වා නුඹේ නෑයන් සමග ගමන් කරන්න කියලා. ඔහු මට කිව්වා නුඹේ විඳුරන් මෙහෙම යන්න කියලා. එහෙනම් උන්වහන්සේ මට කිව්වා උන්වහන්සේගේ නාමය ඔහුගේ ජීවිතේ ගෞරවයටපත් කරන්න කියලා. අර දවසේ උන්වහන්සේ ඔබව තෝරගෙන තිබෙනවා. අරම කියන මාව කියලා. අගිල්ල ඔබේ පපුවට තියලා ඔබේ අත පපුවට තියලා කියන මාව තෝරගත්තා කියලා. එහෙනම් ඔබ උන්වහන්සේ ඔබව තෝරගත්තා. ඔබේ පවුලට සාක්ෂි දෙන්න පිළිස ඔබව තෝරගෙන තිබෙනවා. අද දවසේ ඔබට අවස්ථාවක් නැතුව ඇති උන්වහන්සේ යන තැන යන්නට. නමුත් අද දවසේ උන්වහන්සේ ඔබට අවස්ථාවක් දීලා තිබෙනවා. ඊට වඩා වැඩිම කරන්න. ඔබේ ජීවිතේ
साक्षी ओगलो හැමෝටම තිබෙනවා साक्षी ඔයගොල්ලෝගේ ජීවිතේ කියන්න ඒ දේවල් ඔයගොල්ලෝගේ ජීවිතේ කොපමණ දේවල් උන්වහන්සේ කළාද කියලා අද දවසේ साक्षी ධර්ම වෙලාවේදී මම ඔබට ප්‍රකාශ කරන උන්වහන්සේ මගේ ජීවිතේ කරපු දේවල් මම නිතරම මගේ මානසික ඒ ස්ථානයට ගියත් මගේ පරම ජීවිතයට මම සියල්ලම හරලා අවසන් යන්නේ නැහැ හේතුව මම දන්නවා කොයි ආකාර මිනිහෙක්ද ඒ මිනිහගේ අවසානය කුමක්ද නමුත් අද දවසේ මම දන්නේ නැහැ මගේ අවසානය මොන ආකාර ප්‍රීතිය උන්වහන්සේ දෙන්න යනවාද කියලා එමුරුත් මගේ වචන වලින් නැහැ නමුත් මම කියනවා අධික ප්‍රීතියක් උන්වහන්සේ දෙන්න යනවා හalleluya විශේෂ පදේ කියන ඔපිටත් ගොස් යේසුස් වහන්සේ තමාට කොහොමද මහත් දේවල් කළසේද කියලා දෙකපොලිසියේ ප්‍රකාශ කරන්න පටන් ගත්තේ සියල්ලම මමිතුයි මේ මිනිසයා ඉතාලීමේට ඔබලනේ මේ ගලිල මොහොත සිට මේ ස්ථානට ටිකක් දුරයි ඒ ස්ථානයේ සිට මේ ස්ථානයේ දක්වාම දෙකපොලිසිය කියලා කියන්නේ අල් බැලත් එක අද දවසේ අපි කතා කරන්නේ බැලත් කියලා ඔබ ජීවිතේ ඔබල සමහර වෙලාවට මම දැකලා තියෙනවා දෙකපොලිසියට මිනිස්සු ගමන් කරනවා කියලා කියන්නේ දෙකපොලිසියට මිනිස්සු ගමන් කරනවා නොයෙකුත් දේවල් කරන්න සල්ලි දාන්න ලංකාදේශයට එහෙම නැත්නම් නොයෙක් ආකාරයට කාට හරි මොන හරි උපකාර කරන පිරිස එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ යාළුවෙක් මිත්‍රයෙක් සම්බ වෙන පිරිස නමුත් කී දෙනාද දෙකපොලිසියට ගමන් කරන්නේ අද දවසේ උන්වහන්සේගේ සුභාරංචිය කියන පිළිස උන්වහන්සේගේ වචනය කියන පිළිස මම ඒ නගරේ බොහෝ වෙලාවක් මම ස්ථානයට ගමන් කරනවා මම සිටගෙන බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳව එතන ජේසුස් වහන්සේගේ දාසයාව ඒ ස්ථානයට යව සාක්ෂිදාරන පිළිස අද දවසේ ඒ දාසකම ඕගොල්ලන්ට දීලා ඕගොල්ලොන්ම අද දවසේ මේ දේශයට එවලා තිනවා මේ දේශීය මිනිසයන්ට ඒ වගේම මේ දේශීය ජීවිතන සෑම ශ්‍රී ලාංකිකයට සාක්ෂිදාරන පිළිස දැන් කල්පනා කරලා බලන්න ඔබගෙන් ඒ යුතුයකම සිද්ධ වෙනවද කියලා උන්වහන්සේ අවස්ථාවක් දුන්නා මිනිස්සු පිළිගන්න එක නොපිළිගන්න එක ඒගොල්ලෝගේ දෙයක්. නමුත් සාක්ෂිදාරණ එක අපේ දෙයක්. අපිට බයිබලයේ දිගහැරලා දේශනා කරන්න කිව්වේ නෑ මේ පදේ තියෙනවද බයිබලයේ දිගහැරලා දේශනා කරන්න කියලා යන්න පරණ කිව්ස්ම උගන්වන්න ටෝරහස් ඩෝරා උගන්වන්න කියලා තියෙනවද නෑ මේක කියලා තියෙන්නේ නුඹට කරපු දේ ගැන කියන්න නුඹට කර දේ ගැන කොහොමද මේ මිනිහයාට ස්තුති කරන්න පුළුවන් කමක් ලැබුණේ උන්වහන්සේගේ වචනයට කීකරු වීමෙන් හalleluya ඔබ බලන්න මේ පදේ උපිටත් ගොස් යේසුස් වහන්සේ තමාට කොපමණ මහ දේවල් කළසේක්ද කියා දෙකපොලිසිය ප්‍රකාශ කරන්න පටන් ගත්තා සියල්ලම මවිත පොඩකින් කොහොමද මාතුමා මේක දන්නේ බයිබලයට මේක යන්න ඒගොල්ලන්ට පිටත් වෙලා යන්න කිව්වා හරි දැන් මා ගෝලයක් නෙවෙයි ඒ වෙනකොට මා ඇවිල්ලා ජේසුස් වහන්සේගේ ගෝලයක් නෙවෙයි ජේසුස් වහන්සේ ගෝලයන්ගේ ගෝලයක් බර්නබස්ගේ ගෝලයක් යාකෝබ්ගේ ගෝලයක් පාවුතුමාගේ ගෝලයක් මා කොහොමද මේක දන්නේ ඔබ දන්නවද මා මේ නගරයට ආපුවාම දැනගත්තා අපි දන්නවා මීට ප්‍රථමයෙන් අපිට සුභාරංචිය ප්‍රකාශ කරන මිනිහෙක් ඇවිල්ලා ඒ ලිංගියන් එක යක්ෂයාවසව මිනිහයා ඔහුගේ යක්ෂයද ඌරන්ට වැහිලා ඒ මිනිහා නිදහස් වෙච්ච නිසා අපි උන්වහන්සේව පිළිගන්නවා ඒ නිසා ඔබ ඒගේ විස්තර බලපුවහම බොහෝ මිනිස්සු ඒ මිනිහා නිසා දෙවියන් වහන්සේව පිළිගත්තා ඔබ දන්නවද ඔබ නිසා කියන මම නිසා කියලා ඔබගේ සාක්ෂිය නිසා බොහෝ මිනිස්සු සූදානම් උන්වහන්සේව පිළිගන්නවා ඔබගේ සාක්ෂිය නිසා නොපිළිගන්නා වූ පැත්ත ඒක තමයි යක්ෂය ඔබට පෙන්වන පැත්ත ඒ පැත්ත බලන්න එපා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔබ උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා නම් බොහෝ මිනිස්සු ඔබ නිසා ගැලවීම ලබන්න යනවා. ඒ ආශිර්වාදය කිසිසේත් ඔබට නැති වෙන්නේ නැහැ. මේ මිනිස්යාගේ සුභාරංචිය ප්‍රකාශ කිරීම කාරණ කොටගෙන අද දවසේ උන්වහන්සේගේ අපොස්තලික සභාව ජෝඩන් දේශයේදී ඒ ආලේපයම ඒ සේවක ආත්මයම අද දවසේ මේ දේශයට උන්වහන්සේ දීලා තියෙනවා. කොහොමද මම ඒක කියන්නේ? මොකද මට ඒ ආලේපය දැනෙන නිසා. හැම වතාවකදීම ඒ දෙක පොලිසියේ තිබෙන
තිබෙනා වූ ඒ විශාල බිලින් ඉදිරියේ මං ගමන් කරනකොට මට මතක් වෙනවා මේ නගරයේ මිනිස්සෙක් ඇවිල්ලා දේශනා කළා ජේසුස් වහන්සේගේ බලවත් ක්‍රියාවල් ගැන. අද දවසේ උන්වහන්සේ අපිව තෝරගෙන තිබෙනවා එහෙම බලවත් ක්‍රියාවල් ප්‍රකාශ කරන නිසා. හalleluya. කොහොමද අපි උන්වහන්සේට ප්‍රකාශ ස්තුතිවන්ත වෙන්නේ? ඔබගේ ගැලවීමට ඔබ ස්තුතිවන්ත වෙනවද? මගේ ගැලවීමට ස්තුතිවන්ත වෙන පිණිස මට අවස්ථාවක් ලැබිලා තියෙනවා දෙකාපොලිසියට ගමන් කරන්න. හalleluya. ඔබගේ ගැලවීමට ස්තුතිවන්ත වෙන පිණිස ඔබට අවස්ථාවක් ලැබිලා තිබෙනවා දෙකාපොලිසියට ගමන් කරන්න. නමුත් වෙනස තිබෙන්නේ අපි සුභ ආරංචිය ප්‍රකාශ කරනවා. මොකද සුභ ආරංචිය? මගේ නිදහස, ඔබගේ නිදහස ඒ මනුෂ්‍යයන්ට ප්‍රකාශ කිරීම පිළිබඳ. මේක ඊටාත්ම වැදගත් වූ කාර්යයක් දරුවන. අපි යමු ලෝක සුභ ආරංචිය 17 වෙනි පරිච්ඡේදය 13 වෙනි පදයේ සිට 19 වෙනි පදයේ දක්වා අපි දකින්න කුෂ්ඨ රෝගීන්ගේ කතාව. ඔවුන් දුරින් සිට යේසුස් වහන්සේ ආචාර්යන් වහන්සේ අපිට කරුණා කළ මැනවයි ශබ්ද නගා කීවෝය. උන්වහන්සේ ඔවුන් දැක නුඹලා ගොස් පූජකයන්ට පෙනී සිටින්නයි කීසේක. තවද ඔහු යද්දී පරිත්‍ර වූවෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක් තමන් සූ බව දැක මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් හැරී ආවෙත් උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටි උන්වහන්සේට ස්තුති කළේය. ඔසමාරියෙක් යේසුස් වහන්සේ උත්තර දෙමින් දස දෙනාම පවිත්‍ර වුණා නොවේද? නම නව දෙනා කොයිද? මේ විදේශිකයා හරිය දෙවියන් වහන්සේට ගෞරව කරන්ට වැඩ කිසිවෙක් හැරී නැයේද කියලා ඔවුන්ට කතා කොට නැගිට යන්න නුඹ ආදහිල්ල නුඹ සූකලේයි. හේතුව අපි දැනගෙන හිටියෝ උන්වහන්සේට ස්තුති කරන්න අපි ආශිර්වාදය සම්පූර්ණයෙන්ම ලබා ගන්නවා. අද දවසේ මම ඔබට විශේෂම දේශනා කරන්න මම එක දවසක් දේශනා කරා සම්පූර්ණ ආශිර්වාදය ලබා ගැනීම. ඒ හා සමානම ක්‍රියාවක්. මම කැමති නැහැ එකදු ආශිර්වාදයක්වත් ඔබගේ කිලිහි යනවට. අපි නොදැනුවත්ව සමහර වෙලාවට අපි ශාපයකට මුහුණ දෙනවා. ලෝකයේ දෙවියන් වහන්සේ තුල සිටින්නා වූ නොසිටින්නා වූ සියලුම මිනිස්සු ශාපයකට මුහුණ දෙනවා. පාස් මොනවද කියන්නේ? ඉස්සෙල්ලා අපි සුති කරන්නේ කොහොමද කියලා ඉගෙනගෙන පස්සේ ඒක ඉගෙන ගන්න. ආමේන්. right. දැන් මෙතන කතා කරලා කියනවා ඔහු දුරින් සිටියා. ඒ කියන්නේ සම්බන්ධතාවය නැහැ දුරයි. සම්බන්ධතාවය කොච්චර දුරයිද? අපි දන්නේ. ඒගොල්ලෝ අපවිත්‍රයි. ඒගොල්ලෝ කුෂ්ඨ රෝගියා. කිසි මිනිහෙක් උන්ට ලං වෙන්නේ නැහැ. උන් ශබ්ද නගනවා. උන්ගේ අසුබ පාව වෙනස්. උන් දුර්ගන්ධය හමනවා. උන් ගමන් කරනකොට ශබ්දයක් බෙල් එකක් ප්‍රකාශ කරනවා. දැන් අද දවසේ ලංකාවේ ඔයගොල්ලෝ බෙල් එකක සද්දයක් ඇහුනොත් බොම්බයිමඩයි අපි කියන සීනි පොල්කෝ කිය. ඒ ලංකාවේ. නමුත් ඊශ්‍රායල් දේශයේ ඒ වගේ සත්‍යයක් හවුනොත් මොකක්ද දන්නවද ඒකේ තේරුම? අපවිත්‍ර මිනිහෙක්, අන්ක්ලීන් මිනිහෙක්. ඒ මිනිහය අපවිත්‍රයි. කිසිවෙකුට ලං විය නොහැකි, උපකාර කළ නොහැකි. නමුත් ඔව් දැක්කම උන්වහන්සේ දුරින් සිට කතා කළා. ආචාර්යන් වහන්සේ, යේසුස් වහන්සේ අපිට කරුණා කළ මැන. කිව්වේ නෑ මම පවිත්‍ර කරන්න. කිව්වේ නෑ මම සුව කරන්න. උන්වහන්සේගේ කරුණාව. ඔවුන් ඉල්ලුවේ උන්වහන්සේගේ කරුණාව. හැමෝම කියන්නේ කරුණාව. ඒ කියන්නේ කිසි මිනිහෙකුගේ කරුණාව ඔවුන්ට තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ මුළු හදවතින් දැවෙන අතුලේ දැවෙන ආත්මෙන් ඔවුන් ඉල්ලුවේ උන්වහන්සේගේ කරුණාව. ඔවුන් ඉල්ලුවේ නැහැ පවිත්‍රභාවය. ඔවුන් ඉල්ලුවේ නැහැ සුවය. ඔවුන් වෙන කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. අපිට කරුණා කළ නැහැ. ඔබ වහන්සේ තෝරගෙන තිබෙන්නේ අන් අයට කරුණා කරන්න. ඔබගෙන් ඒක ලැබෙන්නේ නැත්නම් ඔබ දෙවියන් වහන්සේ ස්තුති කරන මිනිහෙක් නෙවෙයි. මම නෙමෙයි කියන්නේ බයිබලයේ කියන්නේ. අපි බලමු මේ බයිබලයේ කොයි ආකාරයකද අපිට තවත් දේවල් කතා කරන්නේ. උන්වහන්සේ ඕන් දැක. එතකොට උන්වහන්සේ ඕන්ව දැක්කේ. උන්වහන්සේ උන්ට කරුණා කළා. ඒ නිසා උන් කිව්වා "ගිහිල්ලා පූජකයන්ට පෙනී සිටින්න." මොකද ඒකේ තේරුම පාරම්පරික උන්වහන්සේගේ ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරන්න. යන්න මාගේ ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරන්න. ඒ කියන්නේ පාපය නැසන්ට තියෙන එකම මාර්ගය ඒ දවසේ ව්‍යවස්ථාව. ඕන් ගමන් කරා පූජකයන්ට පෙරෙන්න ව්‍යවස්ථාව ඉෂ්ට කරන්න. මොකද සිද්ධ වුණේ ඕන් මග යන අතර හැමෝම කියන්නේ යන අතර මොකද සිද්ධ වුණේ? පවිත්‍ර
දවස් දේශනා කරන කුෂ්ඨ රෝගියෙක් ගැන නෙවෙයි. මම අද දවස් දේශනා කරන්නේ ඔබ ගැන. මං ගැන ඔබ ගැන අද දවසේ මම දේශනා කරන්නේ. ඊටමත් විශේෂ කාරණාවක් මේක. දැනගන්න අවශ්‍යයි. හalleluya. හalleluya ජීසස්. දෙවියන් වහන්සේ ඊටමත්ම කරුණාවන්ත දෙවි කෙනෙක් අපිට සිටින්නේ. උන්වහන්සේ කියවන්න පෙරෙන්න ඕම් ගමන් කරලා ඕම් ක්‍රියා කරන්න පටන් ගත්තා. මොකටද? වචනයට අනුව. ආදම්ට ක්‍රියා කරන්න බැරි වුණ වචනයට අනුව සාපයක් ආවා. අපි යනවා ඒකට. දැන් මොකද සිද්ධ වුනේ මෙතන? ඒ ගමන් කරනකොට උන්වහන්සේගේ වචනය පිළිගත්ත නිසා ඕම් පවිත්‍ර වුණා. ඕම් පවිත්‍ර වුණාම එක මිනිහෙක් බැලුවා, "Oh my God! මම වචනය පිළිඅරගෙන ටික දුරයි ගමන් කරේ මම පවිත්‍ර වුණා. ඕ මගේ ශරීරය මගේ තුවාල වේදෙන්න පටන් ගත්තා. ඒ දුර්ගන්ධය නැතර වුණා." හalleluya. මම කියනවා ඔබ වචනයට අනුව ජීවත් වෙනවා නම් ඔබගේ ජීවිතේ පරණ ජීවිතේ පාප කරල් නැගෙනවා. හalleluya. ඔබගේ පරණ ජීවිතේ ඒ දුර්ගන්ධය නැවත හොරන්නේ නැහැ. හalleluya. වචනයට අනුව කී කරුවොත් නෑ. ඒක තමයි උන්වහන්සේගේ වචනේ තියෙන්නේ. දැන් මොකද සිද්ධ වෙන්නේ? ඔව් වෙනස් මිනිහෙක් වෙන්න පටන් ගත්තා. ඔව්ට නැවත සමාජයේ තමන්ගේ පවුල සමග තමන්ගේ දරුවන්ව වැළඳ ගන්න අවස්ථාවක් ලැබුණා. ඒක මිනිහෙක්. හැමෝගෙම එක මිනිහෙක් දැනගෙන හිටියා ඒ කලකුණ සලකන පිරිස. ඒක මිනිහෙක් දැනගෙන හිටියා උන්වහන්සේට ප්‍රශංසා කරන පිරිස. ඔව් මොකද කළේ? ඔව් පුදුම දෙයක්. දැන් හිතන්න මම තමයි ඒ කුෂ්ඨ රෝගියා කියලා. ඔව් ගමන් කරන අතරතුරේදී ඔහුගේ දුකෙන් ආවනම උන්වහන්සේගේ කරුණාව ලබාගත් නිසා ඔහු ගමන් කළා. ඔහු ටික දුර ගමන් කරන අතරතුරේදී උන්වහන්සේගේ කරුණාව ඔහු සමග ස්පර්ශ කළා. ඒ කරුණාව ස්පර්ශ නිසා අද දවසේ මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේ ස්පර්ශ කරන ආකාරයට ඔබ හැඟෙන ආකාරයට ඔබේ හදවත උන්වහන්සේ පිරිනමන ආකාරයට හේතු මට පෙනෙනවා. උන්වහන්සේ උන්වහන්සේගේ ඒ අර්ථ පොළොව ඔබ පිරිනමනවා. Hallelujah. प्रशंसा करे ए मनुष्य पवित्र करा पवन गैलरी में दुनिया अद दवस ඔබට गैलरी में දුන්නා එහෙම නම් ඔබ ඊට වඩා ප්‍රශංසා කරන්න අවශ්‍යයි. ඔබ දන්නවද මම හරි ආදරේ ප්‍රශංසා කරන මනුෂ්‍යයෙක්. ආමේන්. මම දහසක් වඩ තිබුණා ඒ මනුෂ්‍යගේ රාජකාරිය මනුෂ්‍ය කරනවා. හේතුව ඒ මනුෂ්‍ය දෙවියන් වහන්සේ යාපකස්මති කරනවා. හalleluya. ඒක මනුෂ්‍ය දැනගෙන හිටිය උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඔබ මොනවද කළේ? කෑ ගහන මා ශබ්දයෙන් අර නම දෙනාට ඇහෙන්න ඒ මුළු වරණ සිටින අය හැරෙන්න ඔබ මොකද කළේ? යන ගමන නතර කළා. හේතුව ඒ ගමන යන්න මට ඕන වෙලාවක පුළුවන්. ඒ ගමන යන්න ඕන වෙලාවක පුළුවන්. නමුත් මම එක දෙයක් කරන්න යනවා. මම සුකල තැනැත්තට මම ස්තුති කරන්න යනවා. මම ස්පර්ශ කර තැනැත්තට මම ස්තුති කරන්න යනවා. මම කරුණාව දෙකම තැනැත්තට මම ස්තුති කරන්න යනවා. ඔන්නට හැරුණා. උන්වහන්සේ වෙතට ගමන් කරා. වපෙනෙන කොහොමද උන්වහන්සේ නමස්කාර කළේ? උන්වහන්සේ නමස්කාර කළේ විශේෂ ආකාරයකට. දෙවියන් වහන්සේව නමස්කාර කරන ආකාරය. දෙවියන් වහන්සේව යුදවරු නමස්කාර කරන්නේ මුහුණින් වැටි. උන්වහන්සේ නමස්කාර කරා. කිසිම බය නැතුව.
නමස්කාරය ලබන්න වටින්නේ දෙවි කෙනෙක් විතරයි. මුලින්ම දැනගෙන හිටියා මේ ඉන්නේ ඒ දෙවියන් වහන්සේ. මේ ඉන්නේ ඒ ශුද්ධ තැන් වහන්සේ. එහෙනම් මම ඒ දෙවියන්ට කරන නමස්කාරය කරන්න අවශ්‍යයි. මගේ ජීවිතේ මට බැරි වුණා ඒක කරන්න. අද දවසේ උන්වහන්සේ මට අවස්ථාවක් දීලා තිබෙනවා. මම දෙවියන් මුලට දැකලා නමස්කාර කරන්න. ඒක තමයි දැනගත්තේ. මා ශබ්දයේ ප්‍රසන්න කරේ. ඔයාලට හරියලා. නමස්කාර කරේ. අයි උන්වහන්සේ ඒ වාක්‍ය සැලසෙන නිසා මොකද කියන්නේ නැගිටින් වාරු ඔබ නැගිටින් වාරු නැගිටින් වාරු නැගිටින් වාරු නැගිටින් ආते दोस्तों बाइबल पढ़ते आते दोस्तों ये तो मान से वाली है और जानने वाले मान से वाली नहीं होती है अभी भूल में नावर से मान से जाओ लोग सुनो तेरे में एक और वाले देखिए अभी हम लोग ना बोलेगा मान से प्रार्थना करते हैं हालेलुया और ये मुझे हालेलुया ඔයගොල්ලෝගේ නියමයක් කියලානවා. ඔබට ප්‍රශංසා කරන්න පුළුවන් හැම අවස්ථාවකදීම මෙන්න මේ විදේශික මිනිස්සු වගේ ප්‍රශංසා කරන්න. ඒක හේතුවක් තියෙනවා. මම හේතුව මම කියලා හරියන්නේ නැහැ. අපි ඒක බලමු හේතුව. 16 බලන්න. උන්වහන්සේගේ පාමුල මූණින් වැටි උන්වහන්සේට ස්තුති කළේ. උන්වහන්සේට මූණින් වැටිලා ස්තුති කළා. ඔව් සමාරියෙක්. ඒ කියන්නේ සමාජයේ ගණන් ගන්න නැති මිනිහෙක්. ඔන්න බලන්න උන්වහන්සේ කියන කතාව. 17. යේසුස් වහන්සේ උත්තර දෙමින් දස දෙනාම පවිත්‍ර වුණා නොවේද? නමුත් නව දෙනා කොයිද? ඒ කියන්නේ උන්වහන්සේ ඒක නමස්කාරය ඒ ආකාරයෙන්ම අනිත් නව දෙනාගේ බලාපොරොත්තු වුණා. අනිත් නව දෙනාගෙන් බලාපොරොත්තු වුණා. මම කියන්නම් ඔබ ප්‍රශංසා කරනවා නම් යක්ෂයා ඔබට අකමැති. ඔබ ප්‍රශංසා නොකරනවා නම් යක්ෂයා ඔබට හරි ආසයි ආදරේ ඔළුව අත ගන්න. ඒ සම්මෙන් ඔළුව අත ගන්න ආදරයට නෙවෙයි. හalleluya. ඔබ ප්‍රශංසා කරන කෙනෙක් නම් යක්ෂයාට ඔබව ස්පර්ශ කරන්න බෑ. බලමු මේක කොහොමද වෙන්නේ කියලා. අපිට ජීවිතේ ස්තුති කරන්න ක්‍රමයක් අපි හොයාගන්න අවශ්‍යයි. බොහෝ වෙලාවට අපි උන්වහන්සේට ස්තුති කරනකොට අපි හරි කම්මැලි වෙනවා. එහෙම නැත්නම් අපි හරි අමාරුතාවයකටපත් වෙනවා. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ ස්තුති කරන්න.
අපි දන්නේ නැහැ උන්වහන්සේ ස්තුති කරන්න. අපි කරනවා යම් ක්‍රියාවල් අනුමනුෂ්‍ය කරන නිසා අපි දැනගන්න අවශ්‍යයි. ආමෙන්. ඒ නිසා තමයි අද දවසේ මේ ජනතාව ජෝර්දාන් දේශයෙන් තෝරගත්තේ උන්වහන්සේව ප්‍රශංසා කරනවා. හalleluya. ප්‍රශංසා කරනවා. අපි ඒකවගේ ප්‍රශංසා කරනවා. අපි ඒකවගේ ස්තුති කරනවා. උන්වහන්සේ ස්තුති කරනවා. ඔබගේ ස්තුතිය දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ඊළඟ පියවරට ඔබව ගෙන යන පිණිස. අර නව දෙනා ගෙනාවේ නැති නිසා ඊළඟ පියවරට යන්න බැරි වුණා. අපි බලමු මේ විදේශිකයා හැර දෙවියන් වහන්සේට ගෞරව කරන්න වෙන කිසිවෙක් හැරී නායේද කියා දෙවියන් වහන්සේට. උන්වහන්සේ මෙතන කියනවා මම දෙවියන් වහන්සේ කියා. ඒත් උන්වහන්සේ කියනවා මේ විදේශිකයා විතරයි ආවේ කෝ අනිත් නව දෙනා. නැවතත් උන්වහන්සේ අහනවා. right අපි බලමු මොනවද ඊළඟට. ඔහුට කතා කොට. කාටද? අර නව දෙනාට. මේ එක්කෙනාට. මෙතන බොහෝ මිනිස්සු ගමන් කරනවා. යේසුස් වහන්සේ බොහෝ මිනිස්සු සුව කරමින් සිටිනවා. ඔබ දැක්කද මෙතන තිබුණ වෙනස? ඔහු දැනගත්තා කලින් වතාවේ උන්වහන්සේගේ පාමුලට යන්න බැරි වුණා. බයිබලයේ කතා කරේ දුරින් සිට. මේ වතාවේ ඔබ දකින්නවද? ඔහු පවිත්‍ර වෙලා කරුණාව ලබාගෙන දැන් ඔහු ඉන්නේ උන්වහන්සේගේ පාමුල. හalleluya. දැන් උන්වහන්සේ දැක්ක කියලා නෑ. උන්වහන්සේ දැන් කෙලින්ම ඔහුට කතා කරා. හේතුව දැන් ඔහු ඉන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛ. නුඹේ යන්න නුඹේ අතහිල්ල නුඹ සුවකලේ ඇති. හැමෝම කියන්නේ සුවකලේ කියලා. සුවකලේ. කලින් වතාවේ උන්වහන්සේ ඒගොල්ලෝ සුවකලේ නැහැ. කරුණාව දැක්වුවා විතරයි. නමුත් ඒ නව දෙනා දැනගෙන හිටියේ නෑ උන්වහන්සේට ස්තුති කරන්න. ඔබ උන්වහන්සේට ස්තුති කරනකොට ඔබේ ආත්මය සහ ශරීරය සුව වෙනවා. මේ මිනිස්සයා දැනගත්ත උන්වහන්සේට ස්තුති කරන්න. මේ මිනිස්සයාට දෙවියන් වහන්සේ කිව්වා නුඹ සුවයි. නුඹ සම්පූර්ණ. ඒක තේරුම මොකද දන්නවද? ඔහු සම්පූර්ණ නමස්කාර කළ බැන්ද දෙවියන් වහන්සේට. උන්වහන්සේ කියන දෙවියන් වහන්සේට ගෞරව කරන්න මොහු විතර දාලා. ඊළඟට කියනවා නුඹ ඒක සම්පූර්ණ ස්තුති කළ නිසා නුඹ සුවයි. මම කියන්නේ ඒ ලාදු ඒක ඇඟිල්ලක් සභාවේ අපි ගමන් කරනකොට අපි හිතනවා ඇයි මට ආශිර්වාදේ නැත්තේ? ඇයි මට ආශිර්වාද ලැබෙන්නේ නැත්තේ? මම පෙන්නන ආශිර්වාද ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා. අපි සෑම කෙනෙක්ම ආශිර්වාදය ලබා ගන්න කැමති. බොහෝ වෙලාවට අපි හරි ආසයි අපි කැමති මම ගොඩක් මනුෂ්‍යයන්ට යාඥා කරලා තියෙනවා ඒගොල්ලෝ සුවේ ලැබුණට පස්සේ දැකලා නෑ මම ඒ ළමයි. සුවේ ලබන්න කලින් ලේනේ තියෙනකන් හැමදේම සභාවට එනවා. සුවේ ලැබුණු දවසේ ඉඳලා සභාවට එන්නේ නැහැ. එන බොහෝ මිනිස්සු ඉන්නවා ආශිර්වාදේ ලබා. සමහර මිනිස්සු මට ගෙදරට එන්න කියන යාඥා කරන්න. ගෙදරට ඇවිල්ලා යාඥා කරනවා මම කියන දෙවියන් වහන්සේට ස්තුති කරන්න සභාවට එන්න. එක දවසක් එන්නේ නැහැ. දෙවියන් වහන්සේට ස්තුති කරන්න එක දවසක් සභාවට එන්නේ නැහැ. ඒකයි ඔයගොල්ලන්ට උනා දෙවියන් වහන්සේ යමක් කළොත් මම කියන්නේ දෙවියන් වහන්සේට ස්තුති කරන්න උන්වහන්සේක බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක සදාකාලික මොනවාද ඒ අපිට ලැබෙන ආශිර්වාදය අපි ලබා ගත්තොත් අපි ලබාගෙන ස්තුති නොකළොත් ඒක తాවකාලිකයි. මනුෂ්‍ය වෙන අපි ඉගෙන ගන්න ඕනේ ඒ ලබා ගන්න ආශිර්වාදය සදාකාලිකව තියාගන්න. ඒක සදාකාලික තියාගන්න තමයි අද දවසේ අපි ඉගෙන ගන්නේ ඒ දෙවියන් වහන්සේට ස්තුති කරන්න කෙසේද කියලා. බොහෝ වෙලාවට අපි යාඥා කරන මගේ මේ ප්‍රශ්නෙට විසඳුමක් කියලා. ඒ ප්‍රශ්නෙට විසඳුම ලැබෙනවා මාස ගානකට පස්සේ නැවතත් ඒ ප්‍රශ්නේ එනවා. හේතුව අපි සදාකාලිකව විසඳුමක් එකට ලබාගෙන නැහැ. අපි తాවකාලිකව විසඳුමක් ලබාගෙන තියෙනවා. සමහර වෙලාවට අපි යාඥා කරන සුවය උදෙසා ඒක සුව වෙනවා. නමුත් ඒක සදාකාලිකව ලැබිලා නැහැ. ඒක සභා පාලකතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔබට යාඥා කරපු කෙනාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔබගේ ප්‍රශ්නයක්. හේතුව මේ මිනිස්සයා පමණයි දෙවියන් වහන්සේට ස්තුති කළේ නව දෙනා යන්නේ ගියා. ඔව් පවිත්‍ර වුණා විතරයි. නමුත් ඔහුට සුවය ලැබුණේ නැහැ. නමුත් මේ මිනිස්සයා සම්පූර්ණයෙන් සුවය ලැබුවා. කොහොමද? ඒක සදාකාලික සුවයක්.
ඒක తాවකාලික එකක් නෙවෙයි. ආමෙන්. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ආශිර්වාද කළා. මුළු ලෝකයේම ආශිර්වාද ලබන තැනට හැටියට ඔහු ආශිර්වාද කළා. නමුත් ඔබ දන්නවද කෙසේද අපි මේ ආබ්‍රහම්ගේ ආශිර්වාදය ලබා ගන්නේ? හේතුව අපි දන්නේ නැත්නම් ආබ්‍රහම්ගේ ආශිර්වාදය ලබා ගන්න අපිට ආබ්‍රහම්ගේ දරුවෙක් වෙන්න බෑ. ඒ ආශිර්වාදය ලබා ගන්න අපි ආබ්‍රහම්ගේ දරුවෙක් වෙනවා. අපි දන්නේ නැත්නම් මේ දේ හරියාකාරව කරන්න මොකද සිද්ධ වෙන්නේ? අපි සාපයකට මුණ දෙන්න යනවා. අපි මොකද අපි බලමු. මත සුභාරංචියේ පස්වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ ඉඳලා 12 වෙනි පදයේ වෙනකන් අපිට කතා කරනවා ජේසුස් වහන්සේම ආශිර්වාදයේ වාක්‍ය ප්‍රකාශ කළා. හේතු උන්වහන්සේ ආවේ ආශිර්වාද කරන පිණිස. මොනවද ඒ කතා කරන්නේ? සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝ මක්නිසාද ස්වර්ග රාජ්‍යෝංගය. 4 වෙනි පදයේ සෝකවන්නෝ ආශිර්වාද ලද්දෝ මක්නිසාද ඕ සනසනු ලබන්නෝ. මොලකුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝ මක්නිසාද ඕ පොළොව උරුම කරගන්නෝ. ධර්මිෂ්ඨකමඩ සාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝ මක්නිසාද ඕ තුක්තියට පැමිණෙන්නෝ. දයාවන්තෝ ආශිර්වාද ලද්දෝ මක්නිසාද ඕ දයාව ලබන්නෝ. සිතින් පවිත්‍ර සිතින් නෝ ආශිර්වාද ලද්දෝ මක්නිසාද ඕ දෙවියන් වහන්සේ දකින්නෝ. මේ ආකාරයේ 12 වෙනි පදයේ දක්වාම උන්වහන්සේ ආශිර්වාද වාක්‍ය ප්‍රකාශ කරනවා. එහෙනම් මේ පදයේ තිබෙනවා ආශිර්වාදය. ආශිර්වාදයට විරුද්ධ එක ශාපය. නමුත් කියන්නේ ශාපය. දැන් මේ පදේ හොඳට බැලුවොත් උන්වහන්සේ කියන්නේ සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝ. ඒ කියන්නේ සිතින් දිලිඳු නැති අය, උඩඟු අය, වයින් අය ශාපයකට යට. ඒකනේ කියන්නේ. ඒ කියන්නේ මේකද ධර්මිෂ්ඨකමල සාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝ. එමක්නිසාද ඔහු තෘප්තියට පැමිණෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකට නැති අය, ඒ කියන්නේ ධර්මිෂ්ඨකමට සාපිපා, ඒ කියන්නේ අපිට සම්පූර්ණ ධර්මිෂ්ඨතාව වෙන්න බෑ. අපි වෙන්න යනවා. අපි ඒකට ආශා කරන්න ඕනේ. අපි ඒකට අධික ලෙස ආශා කර සාපිපාසා. ඒ වචනේ තේරුම ගන්න සාපිපාසා. සාපිපාසා කියලා කියන්නේ නිකන් වතුර තිබහට වතුර බොන එක නෙවෙයි. දිව ගිලෙන්න යනවා. වතුර හොයාගෙන ගමන් කරනවා. අප්‍රිකාවේ ජනතාව කන නැතුව ඉන්න ජනතාව හොයාගෙන යන්නේ. ඒ මම දැක්ක ගවයෙකුගේ මුත්‍රා බොන. ඒ වතුර වල තියෙන අධික පිපාසය නිසා යම් කිසි මිනිසෙක් උන්වහන්සේගේ ඒ ධර්මිෂ්ඨකමට එච්චර පිපාස වෙනවා නම් ඔහු තෘප්තියට පමණයි. මේක තමයි ආශිර්වාදය. හැබැයි ඒක නැති අයට ශාපයක්. ඒකනේ ජේසුස් වහන්සේ මෙතන කියන්නේ. ජේසුස් වහන්සේ ආවේ මොකද? සාපයෙන් නිදහස් කරන්න. අපි ඔයාලා බලමු තවත්. right? අයි අපි දසින් කොටසක් ගෙවන්නේ. මෙන්න මෙතන තමයි අපිට තියෙන බොහොම ප්‍රශ්නේ. මේ හොඳ නැහුම් කන්දේ. මම අද දසින් කොටස ගැන නෙමෙයි කතා කරන්නේ. මට ඒක කතා කරන්න අවශ්‍ය නැහැ. ඔය එක වතාවක් ඉගෙනුවා මම හිතනවා ඒක ජෝර්දානේට එච්චරම තමයි. අයි අපි දසින් කොටසක් ගෙවන්නේ. ස්තුති කරන්න අපිට ඒකද මේකේ තියෙන යථාර්ථය ඇත්ත කතාව මේකද? අපි හොයලා බලමු. අපි දෙවියන් වහන්සේට දෙන්නේ ආශිර්වාදයක් ලබා ගන්න නේ? එනවා දෙන්න ආශිර්වාදයක් උනකන් දෙන්න මම එවිට දෙනු ලැබෙනවා. right? උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කතා ආදම් නිසා භූමියට උන්වහන්සේ සාප කළා. ආදම් නිසා උන්වහන්සේ ආදම්ට සාප කළේ නැහැ. හරි? ඒවට සාප කළා. ආදම්ට සාප කළේ නැහැ. ඔය වඩ කො නුඹ ගැප් ගන්නකොට වේදනාවෙන් නුඹ බී කරා. ආදම්ට උන්වහන්සේ සාප කළේ නැහැ. හැබැයි ආදම් අත ගහන හැම එකටම සාප කළා. ඒකයි භූමියට සාප කළා. මේක සාප කළා නම් සැපයි ආදම්ට. හේතුව අත ගන්න එක සාපයක් නෙමෙයි. දැන් ඒ නිසා උන්වහන්සේ අත ගහපු හැම එකටම සාප කළා. හේතුව අකීකරුකම නිසා. උන්වහන්සේට ස්තුති නොවු නිසා. ඒක තමයි සාපය. right? අපි හොයලා බලමු. එහෙනම් මේ පොළවේ අපි කරන සෑම වැඩකම ශාපයක්. මේක ඔයගොල්ලෝ දන්නේ නැහැනේ. මේ ලෝකේ අද මිනිස්සුયો මේක දන්නේ නැහැ. මේක දන්න මගේ ඇඟ හිර වෙන්න. මේක මට හරි අමාරුයි බලන් දේශනා කරන්න. නමුත් හොඳින් අහගන්න. වැරදිව තේරුම් ගන්න එපා. මේක වැරදිව තේරුම් ගත්තොත් ප්‍රශ්නයක්.
ऐसा මේ බයිබලයේ තියෙන ඉදිදරව ඒක ආකාරයෙන්ම පිළිගන්න. මට මේක ලැබුණේ දවස් දෙකකට කලින්. මම දැනගත්තේ මේක දවස් දෙකකට කලින්. දෙවෙනි වංශේ සම්ක කතා කරන මොහොතක. right? මම රාත්‍රියේ පහුවෙච්ච පාන්දර දෙකට විතර. දෙවෙනි වංශේ ස්තුති වේවා. අපිට අලුත් වංශ දේවල් දේශනාකාරය පොතට යන්න. දේශනාකාරය පොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. දේශනාකාරය 1:14. ඉරයට කෙරෙන සියලු කර්මාන්ත දුටිමි ඒ සියල්ල නිෂ්ඵලකමක්ද හිස්සු උත්සාහයක්ද වේ. පොඩකින් ඒ පදේ කියනවා ඉරයට කෙරෙන සෑම කාර්යයක්ම අනේ අපි හොඳට ඇඳලා යන එකක් නිෂ්ඵලයි. අපි වැඩ කරනවා මාසේ අන්තිමට පඩිය ගත්තාම ඒකත් නිෂ්ඵලයි. ඇයි දන්නවද? උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ අපි දැක්ක නේද? උන්වහන්සේ පොළවට සාප කළා. ආදම්ට සාප කළේ නෑ නේද? අපි උපය ගන්න සෑම එකක්ම සාපේ. පාස්ටර් මේ මොකද්ද මේ කියන්නේ? මම නෙවෙයි දෙන්නේ කියන්නේ බයිබලයේ කියන්නේ දැන් මෙතන කියන ඉරයට කෙරෙන සියලු කර්මාන්ත. සියලු කර්මාන්ත සමහර අය කියන අපේ කර්මාන්තේ වල තියෙන්නේ ලෝකේ හැමතැනම ව්‍යාප්තයි. මොකෝනේ හැබැයි නිෂ්ඵලයි. මොකෝනේ හැබැයි හරි නිෂ්ඵලයි. බයිබලයේ නිෂ්ඵලයි කියනවා නිෂ්ඵලයි. මොකද හිත්සු උත්සාහය. අපි දරන උත්සාහය හරිම හිස්. එතකොට අපි ලබා ගන්නේ මොනවද? සාපේනේ. දවල් පිළිගන්නවද ඒක? මම ඔයගොල්ලෝගේ කතා කරන එක අවශ්‍යයි. දැන් අවශ්‍යයි. ඒක නෑ දෙන්න. අනිත් අය පිළිගන්නේ. කොහොමද? අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හරි පිළිගන්න සිද්ධ වෙන හේතු මම නෙවෙයි කියන්නේ. ඒක බයිබලයේ තියෙනවා. මේක මම ඔයගොල්ලන්ට දෙන එළිදරදුවක් මම තියාගන්න නැති වෙන්නේ. මට තියාගන්න පුළුවන් තනියම දෙවෙනාසේ මට දීපු දෙයක්. මං ආස නැහැ මට දීපු දෙයක් තනියම තියාගන්න. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මේක දෙන්න. හරි? උන්වහන්සේ අපි දාසින් කොටස ගෙවනකොට සමහර වෙලාවට අපි මැනලම ගෙවනවා. සමහර වෙලාවට අපි මනින් නැතුවම ගෙවනවා. ඔගොල්ලෝ ගෙවන එක හොඳයි. හේතුවක් තියෙනවා ඒක කරන්න. ආබ්‍රහම් මේක දැනගත්තා. මෙල්කිසෙදෙක් ආවම මෙල්කිසෙදෙක් කියන්නේ කවුද? අපි ගිය සතියේ ඉගෙන ගත්තා. උත්තම පූජකයා දෙවියන් වහන්සේගේ උත්තම පූජකයා සලමේ රජා. ඒ කියන්නේ සමාදානයේ රජා. සලමේ කියන නගරයක් තිබුණේ නැහැ ඒ කාලේ. දැන් තමයි යෙරුසලම තියෙන්නේ. හරි? සලමේ රජ, ඒ කියන්නේ සමාදානයේ රජ, සමාදානයේ කුමාරයා උත්තම පූජකයා ආවා. අවිල්ලා ඔගුවා මෙයා දැනගත්තා. ඇයි හේතුව? මෙයා රජවරුන් මරලා ආවේ. ඒ කියන්නේ ඔහු කරපු හැම දෙයකම සාපයක් තිබුණා. ඔහු උපයාගත්ත දේ සාපය, ඔහු යන තැන යුද්ධ තිබුණ හැමදේම. මොහු කල්පනා කරා මට මේ සාපයෙන් නිදහස් වෙන්න නිසා මගෙන් යමක් ලබන්නේ සිටිය යුතුයි. මම මේක දෙනකොට ඒ දෙන කෙනාට පුළුවන් වෙන්න ඕනේ මගේ සාපය ඉවත් කරන්න. හරි? ඒ නිසා මෙල්කිසෙදෙක්ට මොනවද දුන්නේ? සමාන්ගේ සියල්ල එයාගේ බටලුවන්ගෙන් එළුවන්ගෙන් ගවයන්ගෙන් ඔටුවන්ගෙන් ඒ වගේම දාසයන්ගෙන් දාසීන්ගෙන් හොඳට මතක තියාගන්න බයිබලයේ තියෙනවා දාසයන්ගෙන් දාසීන්ගෙන් දරුවෝ හිටියේ නෑ දාසීන් කොටසක් හරි මොනවද කරේ දාසීන් කොටසක් දුන්නම කිව්වා නුඹ මුළු පොළොවටම ආශිර්වාද මිනිහෙක් වෙන්න ආශිර්වාද මුළු පොළොව කවදා අහලා තියෙන්නේ ඕගොල්ලෝ බයිබලයේ ආදම්ගේ ලැබත් සෙත්ගේ ලැබත් ඒනොක්ගේ ලැබත් නෝවගේ ලැබත් ෂෙම්ගේ ලැබත් මම මේ පරම්පරාව යන්නේ දාවිද්ගේ ලැබත් යේසුස් වහන්සේගේ ලැබත් wow යේසුස් වහන්සේගේ ලැබත් නැහැ ආබ්‍රහම්ගේ ලැබත් බොහොම හොඳයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඒ සමාදානයේ රජ කෙනා. ඒ කියන්නේ ඒක ලබා ගන්න කෙනාට පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ අපි උපයගත්ත සාපය නිදහස් කරන්න. Amen. Hallelujah Jesus. Hallelujah. Hallelujah. Okay. මේ නිසා තමයි ජේසුස් වහන්සේ ඒක අරගෙන ඒ මුළු ලෝකයේම සාපය මොකද කරේ?
කාර්ය දාගෙන කුරුසියේ කල්වරි කන්දේ මැරුණේ. යන්නේ ගලාති කොතන? ගලාති 3:13ට. ගලාති 3:13 මොනවද කියන්නේ? ගසක එල්ලෙන සියල්ලෝ සාපලද්දෝ යයි ලියා තිබෙන ලෙස මේක ද්විතීය කතාවක් තියෙනවා. මේක ලියන. ක්‍රිස්තුස් වහන්සේ අපව දෙසා සාපයක් විවස්ථාවේ සාපේන අප මුදාගත් ඒක. right? විවස්ථාවේ සාපයෙන් අපව මුදාගත්තා. බයිබලයේ කියන විවස්ථාව සාපයක්. හරිනේ ඉතින් විවස්ථාව සාපයක් තමයි. අය දන්නවද? බයිබලයේ කියන ඉඳයට කරන හැම එකක්ම සාපයක්. ඒක අපි විවස්ථාව පැවැත්වුවොත් එක විනාඩියකදී කැඩුණොත් ඒක සාපයක්. ඒක කොහොමද? ජේසුස් වහන්සේ දවසේ කුරුසියේ එල්ලිලා උන්වහන්සේ සාපෙන් ඔබවයි මාවයි. ඒ නිදහස් කළ එකට අපි දැන් මොනවද කරන්නේ? අපි දැන් වෙහෙස වෙලා වැඩ කරලා අපි උපය ගන්නවා, අපි කාලය ගත කරනවා, අපි ඒ මුදල් වැය කරලා දේවල් ලබා ගන්නවා. ඒ ලබා ගන්න සාපය. ඒ නිසා මේ සාපය නිදහස් කරන්න ඕන හින්දා තමයි මෙල්කිසෙදෙක්ට ආබ්‍රහම් කළා වගේ ඕගොල්ලෝ ආබ්‍රහම්ගේ දරුවෝ නිසා සභාවට පූජා කරන්නේ. මේක දෙන්නේ පාස්ටර්ට නෙවෙයි. බොහෝ සමහර වෙලාවට හිතන පූජකයන්ට. පූජකයට නෙමෙයි. අයිති නෑ යාටත් ඒක. ඒක අයිති සභාවේ දේවල් වැඩ කරන්නේ. අයි හේතුව ලබන්නට පුළුවන්කමක් තියෙන්න ඕනේ සාපය නිදහස් කරන්න. එහෙම නැතුව ලැබීම වැඩක් වෙන්නේ නෑ. පැහැදිලිද? ඒ නිසා තමයි ඕගොල්ලෝ පූජාසනයට ඕගොල්ලෝ ඒක මැනලා සමහර අය වැඩියෙන් දාන්නේ. හේතුව ඕගොල්ලෝ ඒක දානකොට ඕගොල්ලෝ දාන්නේ ඕගොල්ලෝ ළඟ තියෙන සාපයත් එක්ක. Hallelujah, Jesus. හරි? සාපයත් එක්ක දාන්නේ. ඒ සාපයත් එක්ක දානකොට මොකද සිද්ධ වෙන්නේ? ඒ සාපයෙන් ඔබ නිදහස් වෙනවා. උන්වහන්සේ කාර්යය දෙන්නේ උන්වහන්සේ. උන්වහන්සේ කියන්නේ ගිහිල්ලා දෙන්න කියලා. ගිහිල්ලා ආරයට දෙන්න, ගිහිල්ලා මෙයාට දෙන්න කියලා උන්වහන්සේ කිව්වේ නැහැ. උන්වහන්සේ කිව්ව දෙන්න ඒ විදිහට උඹලාට දෙන්න ලැබෙයි. ඊළඟ ඕකේ මාගේ කතාව වැඩක් නැහැනේ. මගේ කතාව කරගෙන හිටියොත් එහෙම අද ඔයගොල්ලෝන්ට ආසාරයට දෙන්න හම්බෙන්නේ. අපි යමු කොරින්ති පොතට. හරි කොරින්ති පොතේ අපිට කතා කරනවා පස්වෙනි පන්තියේ 21 වෙනි පදයේ අපිට කතා කරනවා අප උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තා වූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්න දෙවියන් වහන්සේ සැලසුසේක. පාපය වෙන්න දෙවියන් වහන්සේ සැලසුසේක. කවුරු වෙනුවටද? අප වෙනුවට. දැන් මේ ක්‍රමය මේ දීමේ ක්‍රමය දසින් කොටස ගෙවීම තියෙන සභාව විතරයි. ඒ ගෙවන එකෙන් මොනවද කරන්නේ? ඒ ගෙවන එකෙන් සුභාරංචිය ප්‍රකාශ කරන්න උන්වහන්සේ ඒක යොදවනවා. සුභාරංචිය අද දවසේ මේ එළිදරව් දෙන්නේ පවා ඕගොල්ලෝ දෙවියන්සට දෙන හින්දා. දැන් මොනවද? උන්වහන්සේ ඒක කරපුවාම උන්වහන්සේ යොදවන්නේ සුභාරංචියට. සුභාරංචිය යොදවනකොට ඕගොල්ලෝ නිදහස් වෙනවා සාපේ. ඒ බයිබලයේ කියන්නේ දෙන්න සුදුසත් සොයා දෙන්න කියලා. බයිබලේ හරි පැහැදිලි. දැන් අපි බලමු දෙවියන් වහන්සේ මලකි පොතේ යමක් කතා කරනවා. හරි? මලකි 3:8 ඉඳලා 12 වෙනකම්. මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් කොල්ල කනවා ඇද්ද? කාටවත් මිනිසෙක්ගේ දෙවියන් වහන්සේට කොල්ල කන්න බෑ නේද? නුඹලා නම් මාගෙන් කොල්ල කන්න ඕනේ. ඒ අපි කෙසේ ඔබ වහන්සේගෙන් කොල්ල කෑවෙමුදයි නුඹලා අසන්න ඕනේ. ඔත්තු වලින් සහ එසදීම් පූජාවලින්. දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන්ම බාරයක් දුන්න ආබ්‍රහම්ට මොකද ඒක ගෙවන්න. මේ ගෙවීම තමයි ඔතු සහ පූජාව. ඒකෙන් දැන් ඔයගොල්ලෝ සභාවට සහභාගී වෙන එක තමයි පූජාව ඔප්පු කිරීම. පැහැදිලිද? සභාවට සහභාගී වීම ඒ පූජාව ඔප්පු කිරීම. දැන් දීමනාව ඔතු වලින් කියන්නේ සියලුම දීමනාව. ඒ කියන්නේ ඒගොල්ලෝ ගෙවල් සිහින් පිටි ගෙවුවා. ඒ කියන්නේ බැටළුවන්ගේ තෙල් හැම දෙයක්ම ගෙවුවා ඒගොල්ලෝ. දැන් මම පොඩි කාලේ මට මතකයි මම සභාපාලකෙ පුතෙක් නිසා අපේ අම්මා නිතරම හාල් උයනකොට හාල් මිටක් අරන් මුට්ටියකට දානවා. මම මොකටද? එක වෙලාවකට යා කියනවා අපිට කන්න නැතුණාම කන්න ගන්න කියලා.
ගලාගෙන යන දෙවෙනි අවසර දෙන්න. ඊළඟට මේ මුට්ටිය ලොකු මුට්ටිය. මේ මුට්ටිය පිරුණාම මේක අයින් කරලා තව මේ මුට්ටිය තියෙනවා. ඊළඟට මොකද ඒ සභාවේ සල්පිල දවස ආපුවාම සල්පිල ඒක ගිහිල්ලා යා ඒක දෙනවා. ඒක සභාවේ අඩමුදුරට විකුණලා ඒ සල්ලි සභාවේ වර්ධනයට උනේ. අද මම කියන්නේ ඒ මගේ මවගේ දීම නිසා අද අයගේ පුතාට පුළුවන් කමක් තියෙනවා දෙවියන් වහන්සේ ගැන දේශනා කරන්න. උන්වහන්සේට දීම පිළිබඳව ඔබ ඉගෙන ගන්නවා උන්වහන්සේගෙන් ආශිර්වාදය ලැබීම පිළිබඳව. හේතුව අපි ලබන්නේ කොහොම අපිට සාපය එකතු වෙනවා. හේතුව අපෙන් සාපය එළියට යන්නේ නැහැ. හේතුව බයිබලයේ කියනවා මේ පොළවේ කෙරෙන සියලු කාරණාවල් සාපය. නේ? සාපය. එතකොට අපෙන් අයින් වෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක තේරුම් ගත්තොත් හොඳයි. දැන් අපි යමක් දෙන්න අපි දානකොට බයිබලයේ කියන සතුටු සිතින් දෙන්න. සතුටු සිතින්. ඒ කියන්නේ දෙන්න ආශාවෙන්. අයි මේක සතුටු සිතින් දෙන්න කියන්නේ. අපි සතුටු සිතින් දෙනකොට තමයි අපි ළඟ සාපයේ ඉන්න බැරි. ආමේන් ආමේන්. අපි අකමැත්තෙන් දෙනකොට අපි අර මුදල විතරයි යන්නේ සාපේ යන්නේ. අලුත් එළිදරව්වක් නෙමෙයි දාන්නේ බයිබලයේ තියෙන එක. හරි? මගේ කතාව ආද වැඩක් නෑ. අපිට තේරෙනවා සාපය නුඹලා පිටට පැමිණ තිබේ. වව් මොකක් හින්දාද? මම නම් කිව්වේ නෑ ඔය එකක් ඔක්කොම හරි. අමාරයි කොහොමද දීලා සමහරයි මේ ඒ කියන පූජාවල් වල දැන් නිරහරේ ආඥාව තියෙනවනේ. ආඥා කරන්නේ. හාලෙලුයා. ඒක තමයි පූජාව ඔප්පු කිරීම. මුදල් පමණක් නොවේ. හේතුව දැන් මිනිස්සු අපිට කතා කරනව නේද? ආශිර්වාද මිනිස්සු කියලා. මම කියන්නේ ඔබ දෙන පුද්ගලයෙක් නම් කවදාවත් ඔබ නතර කරා. දැන් මේ මාසේ ශානස් මේව කළා. මම දන්න ශානස් දෙන්නේ කොහොමද කියලා. මට ඒක කියන්න අවශ්‍ය වෙන්නේ. හැමෝටම වඩා යාද. හාලෙලුයා. මේ මාසේ අපිට සල්ලි නැහැ. අද වෙනකම් කිසි හිඟයක්. කොහොමද ඒක වෙන්නේ? මම දන්නවා ඉදිරි දවස්වලදී ඊට බැරියෙන් දෙවෙනවා අපිට. දෙවියන් වහන්සේ අපි එකතු කරගන්න දේ තාපෙන්නේ දැන් තියෙන ආශිර්වාද. ඕගොල්ලෝ ඒ විදිහටම ක්‍රියා කරන්න හේතුව ඕගොල්ලන්ට ආශිර්වාදය ලැබෙනවා. හේතුව උන්වහන්සේ ඒ නිසා තමයි ගලාතිතුනේ 13 කියන්නේ උන්වහන්සේ දසක එල්ලිලා මැරුණේ අපේ සාපය දරන්න අවශ්‍ය නිසා. ඒ නිසා ඕගොල්ලෝ මට දෙන්න එපා. උන්වහන්සේට දෙන්න. උන්වහන්සේට දෙන්න. මම උන්වහන්සේ නෙමෙයි. උන්වහන්සේට දුන්නාම ඔගොල්ලෝගේ මුදල් අපි යවනවා ඒව යවනවා මිෂනරි වරුන්ට උදව් කරන පිරිස. අපි යවනවා මේ දේශීය සභාවේ වෙනත් වැඩ උදෙසා. ඔගොල්ලෝ ගිය මාසවල අපිට දුන්න සභාවේ අර පත්‍රිකාව ගහන පිරිස. ඒවෙන් ඔගොල්ලෝ දෙවියන්ගේ ආශිර්වාද කරනවා. ආශිර්වාදම කරනවා. හේතුව ඔබලා ආශිර්වාදය ලබා ගන්නවා. හේතුව සියලු පූජාවල් ඔප්පු කිරීම. අපි සු පූජාව ඔප්පු කරන්නේ නැත්නම් අප පිටට සාපයක් පැමිණෙනවා. ආබ්‍රහම් මේක දැනගත්ත නිසා තමයි සියල්ලෙන් 10 කොටසක් අරන් දුන්නේ. සියල්ලෙන්. ආබ්‍රහම් මේ වෙනකොට උන්වහන්සේ අනුගමනය කරන්න පටන් ගත්තා. එයා දැනගත්තා මම මේ සාපයෙන් නිදාගන්න තවත් මිනි මැරිම අවශ්‍ය වෙන්නේ නැහැ. මට මේකෙන් නිදහස් වෙන්න මට සිද්ධ වෙනවා. සාපයෙන් නිදහස් වෙන්න. මම දැනුවත් ඊට පස්සේ ආබ්‍රහම්ට කවුරුත් මරන්න හම්බුන්නේ නැහැ. හේතුව දෙවියන් වහන්සේ ඔහු වෙනුවෙන් සටන් කළා. ඔහුගේ සාපය ඔහුගේ ජීවිතේ ඉවර වුණා. හේතුව ඔහු ආවේ ඌර් ප්‍රදේශයේ ඒ බබිලෝන් දේශයේ. සාපයක් තියෙන නගරයක්. දෙවියන් වහන්සේ මම නිසාද නුඹලා නම් මේ මුළු ජාතිය මාගෙන් කොල්ල කන්න ඕනේ. මුළු ජාතිය කියන්නේ මොකද්ද? නුඹලා කියන්නේ මොකද්ද? තෝරාගත් වංශය. උන්වහන්සේ ලෝකයට කතා කරන්න යන්නේ ලෝකය කොහොමද සාපලා? ඒ සාපේ අපි ලෝකෙන් ආවම මේ සාපෙන් අපි නිදහස් වෙන්න අවශ්‍යයි. ඊළඟ පදවලක මාගේ ගෘහයේ භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාකට ඔත්තු සියල්ල ගෙනවුවොත් කොහෙටද ගේන්නේ කියන්නේ උන්වහන්සේ? දැන් උන්වහන්සේගේ උත්තම පූජකයාට. උන්වහන්සේගේ පූජකයාට.
උන්වහන්සේගේ පූජකයන්ට ගිහිල්ලා හොර රාසින් යමක් දෙන්න. ඒකනේ කියන්නේ. දැන් උන්වහන්සේගේ පූජාකට, කබඩාකට ඔබ දෙන මුදල හෝ ඔබ දෙන ක්‍රියාව, ඔබගේ අපොලසන්නාද, ඔබගේ ප්‍රශංසාව. අර මිනිස්සේ කතා කරන්නේ අපි ඉස්සෙල්ලා. ඒ මිනිස්සේ සල්ලි දුන්නේ නැහැ උන්වහන්සේට. අපි යක්ෂයාගේ සමානුෂ්‍ය සල්ලි දුන්නේ නැහැ උන්වහන්සේට. අපේ ජීවිතේම දුන්නානේ. මේ දෙන්නම දුන්නානේ. මේක තමයි උන්වහන්සේට දවසේ අපෙන් බලාපොරොත්තු වෙන දේ. හalleluya. මා විසින් නුඹලාට අහසේ කවුළු හැර ඉඩ නෙවෙයි බොහෝ අය උගන්වනවා ඉඩ කියලා. ඉඩම්. කොහොමද මේක තේරෙන්නේ? ගෙවල් පුරවන්න උන්වහන්සේ ආශිර්වාද කරන්නේ නැහැ. උන්වහන්සේ ගම රට පුරවන්න උන්වහන්සේ ආශිර්වාද කරනවා. අපි උන්වහන්සේට දෙන පුද්ගලයෙක් නම් බයිබලයේ කියන දීම නිසා ඒක සාපේ තමයි අපේ නිකුත් වෙලා යන්නේ ආශිර්වාදය අපිට එකතු වෙනවා. ටැංකියක වතුර මාස දෙකක් එක විදිහට දුන්නොත් මොකද වෙන්නේ? අපේ ටැංකිය වතුර හැමදාම ගත්තොත් මොකද වෙන්නේ? ආපහු පිරෙනවා අලුත් වෙනවා. එන්වන්සේ කියන්නේ ඒකම තමයි. අලුත් වෙන ආශිර්වාදයක් වගුරන්නේ නැද්දයි? කියා ඒ මා සෝදිසි කර බලන්නේ සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. දැන් කියන සේනාවල ස්වාමින් වහන්සේ මාව සෝදිසි කරලා බලන්න මම මේ විදිහට ආශිර්වාද කරන්නේ නැද්ද? නුඹලා භූමියේ ඵල නාස්ති නොකරන ලෙස ඒවා කාදමන්නාට නුඹලා උදෙසා තර්ජනය කරන්නේ. පොඩකිනේ භූමියේ ඵලය ඒ කියන්නේ භූමියේ ඵලයට සාප කරන්නේ කිනු අර සාපය. ඒ සාපය දිගටම යනවා. මේ ගස්වල ගෙඩිකොළ වවන එක විතරක් නෙවෙයි බයිබලයේ කිව්ව කර්මාන්තය කියලා. ඒ හැම තැනම සාපයක් ගමන් කරනවා. උන්වහන්සේ මට දෙන පුද්ගලයාට මම තර්ජනය කරනවා. ඔහුගේ දෙයට හත ගහන්නේ නැහැ. ආර්ධනය කරන්නේ සේනාවල දෙවියන් වහන්සේ. හරි? මේ පරිච්ඡේදය ඔයගොල්ලෝ දිගටම කියවුත් ඒක ලැබෙනවා. කෙතේ මිදවල ආකාශයේ අකාලේ ඵල වැටෙන්නේ යන්නේ නැහැ කෙදේ වතුවල. හේතු උන්වහන්සේ තර්ජනයක් කරනවා දෙන පුද්ගලයා. උන්වහන්සේ දෙන පුද්ගලයාට ඒ දෙන පුද්ගලයාට ආශිර්වාද කරනවා, තර්ජනය කරනවා කාදාමන්නාට. කවුද කියන්නේ? සේනාවල ස්වාමීන් වහන්සේ කියන එක. නුඹලා වාසනාවන්තයෝ යයි සියලු ජාතීන් කියනවා ඇත මක් නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වසන්නෝ යයි සේනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. දැන් වාසනාවන්තයෙක් වෙනවා කියලා සියලු ජාතීන් කියනවා. හේතුව ඔගොල්ලෝ ප්‍රියකරු දේශයක වසන්ට යනවා. අද දවසේ එන්න අපි ඉගෙන ගන්නවා. අලුත් දවස අලුත් පොළොව ගැන ඉගෙන ගත්තා. ඉතුරු ටිකත් අපි ඉගෙන ගන්නවා. ඒ ප්‍රියකරු දේශයේ ප්‍රියකරු නගරය පිළිබඳව. හalleluya. වාක්‍යන අවන්තුක දෙවියන් වහන්සේට දෙන පුද්ගලයා ස්වර්ග රාජ්‍යයේ ඔහුට ඉඩම් මදි වෙන කඩේ. ඉදිරිපත් කරන්න යන්නේ මේක හොඳටම ඇති. ඒක දෙවියන් වහන්සේම කියනවා නුඹලා ප්‍රියකරු දේශයක ජීවත් වෙන්න යනවා. ඒක තේරුම මොකක්ද දන්නවද? උන්වහන්සේ කියනවා මම සිටින තැන නුඹලා සිටින්න. නුඹලා දේශයක ඉන්නේ බොහොම ප්‍රියකරු දේශය. ඔයගොල්ලෝ මේ ප්‍රියකරු දේශය ගැන දැනගන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් බයිබලයේ කියන්නේ ඉඩම් නේද? මේ ඉඩම් ඔක්කොම එකතු කරාම එක වචනයක් කියනවා. මොකක්ද ඒකට කියන්නේ? මේ දේශයේ ඉඩම් ඔක්කොම එකතු කරාම මේකට කියන්නේ ජෝර්දාන් කියලා. හරි? ඊළඟට ජෝර්දාන් දේශයේ මැද පෙරදිග දේශයේ ඉඩම් ඔක්කොම ටික එකතු කරපුවාම අපි ඒකට කියන්නේ මැද පෙරදිග මහද්වීපය කියලා. ඊළඟට මේ මහද්වීප ටික ඔක්කොම එකතු කරපුවාම අපි කියන්නේ මේ ඔක්කොම ඉඩම් අපි මේකට කියන්නේ ලෝකය කියලා. එනම් මේ අලුත් දේශයක්. එතකොට උන්වහන්සේ මේ පෘථුවිය වෙනුවට තව පෘථුවියක් උන්වහන්සේ දෙන්නේ. ඒක මේ පෘථුවියට උන්වහන්සේ සාපක. සාපේ නැති එකක් උන්වහන්සේ දෙන්නේ නැහැ. ඒක දැනගන්න එළිදරව් 21 වෙනි පරිච්ඡේදයේ පදෙන් පදයට 10-12 වතාවක් කියවන්න. එතකොට තමයි පැහැදෙන්නේ මොලේ. ආමෙන්. ඔබ සන්තෝෂයි. අපි යමක් උන්වහන්සේට දෙනකොට අපි දෙන්නේ අපි ළඟ තියෙනා වූ ශක්තිය. ඒක උන්වහන්සේ කිව්වේ ඔබේසව
බරවසුලන සියල්ලනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි. ඒකේ තේරුම උන්වහන්සේ කියනවා නුඹලා අපිට පැටවිලා තිබෙන ඔය සාපය. ඔය සාපය මම නැති කරන්නේ. ඔය දරුවට යාඥා. ඔය දරුවට යාඥා කරනකොට ඔය ප්‍රශ්න වලින් හිටියේ. අද දවසේ ඔය නිදහස්ද නැද්ද? හැමතිස්සෙම ප්‍රශ්න දෙවුණා. අද ඔය නිදහස්ද? මට කියන්න බැරි විදිහට මම නිදහස් වෙලා. හalleluya! ඔයදාරු සභාවට එනකොට හැමතිස්සෙම ආදායනිමත් වචන කතා කරනවා. මම දන්න කොච්චර මානසිකයක් දැරුවද කියලා. හැමතිස්සෙම ගියා හැම පාටියටම ගියා හේතුව එක ආත්මයක් දිනා ගන්න පිණිස. අද දවසේ මම ජය ආරම්භ ඉන්නේ යේසුනේ මගේ. ඒ මහසනේ සුන්දර. හalleluya! ඔයදාරු සභාවට එනකොට හැමතිස්සෙම කතා කරලා තාසු පාස්ටර් මට මේ ගෙදර හරි ප්‍රශ්නයි මගේ බෙහෙත් ටිකට පවා සල්ලි ගන්නවා අද ඔය මැඩම් සල්ලි ගත්තද බෙහෙත් වලට හalleluya ජීසස් හalleluya උදේ සභාවට ආව යම් කිසි කාලයක අතර මැදදී වගේ රස්සාවේ යම් කිසි ප්‍රශ්නයක් ආවා හැමෝම හිතුව මට නිතරම කතා කරලා කියනවා පාසම මම ලංකාවට යනවා මම ලංකාවට යනවා ජෙරමි කතා කරලා කියන අනේ මගේ භාර්යාවට කතා කරන්න ලංකාවට යන්න මම හිත තියෙන්නේ මම කිව්වා අවුරුද්දක් දෙන්න අද මට කතා කරලා කියන්නේ ලංකාවට යනවා කියන්නේ මොකද දන්නවද ඊයේ පෙර දවසේ මට කතා කරා දෙවිනෝසි කැමති කාලෙක මම ලංකාවට යනවා මෙයාගේ ප්‍රශ්නයක් තිබුණා එයාගේ බොස් සමග ප්‍රශ්නයක් තිබුණා දෙන්නේ එයාව ඉවත් කරන්න ඕන මෙන්න තිබුණා මොකද තමයි දුන්නේ ඒ දෙවියන් වහන්සේට දුන්න දෙවියන් වහන්සේට යාඥා කරා දෙවියන් වහන්සේට සියල්ල කැප කරා එයාගේ දේවල් වලින් මම ගොඩක් සභාවේ දේවල් වලට මම බලෙන් යොදවනවා හalleluya ජීසස් මම අරගෙන යනවා මොකද දන්නවද වෙන්නේ ඒ බොස්ලා දෙන්නම අද උන් හිටිතෙන් නැතුව හalleluya හalleluya අද අය ස්ථිර කරා ඒ කාලේ විස හදුන අද විස එක පවා හදනවා මොකක්ද ඒකද දෙන්න උන්වහන්සේ දෙන්න ලබන හalleluya ගොඩනගා අපි උන්වහන්සේ නොදුන්නා මම එක සාක්ෂියක් කියලා සැබෑ සාක්ෂියක් ලංකා දේශයේ එක මිනිහෙක් සිටියා දේව අල්තාරේ සේවය කරා දේවල් කරා දේවල් ගොඩක් කරොත් මම දේවල් එයා කරපු දේවල් ගොඩක් කරොත් ඔයගොල්ලෝ කියනවා දැනගන්න ඉන්නෝ කියන්නේ නැහැ හරි ඒ යම් දේවල් කරන අතරතුරදී එයා අපි මම පුද්ගලිකවම මම ආශර් කෙනෙක් ඒක මහරියාත ආශර් වැඩ කරන්නේ ආශර් කෙනෙක් බයිබල් ස්කූල් එකේ ඉගෙන ගන්නවා ඒ කාලේ අපි දෙවෙනෝසට බයයි අපි හරියටම ගෙවුවා මගේ පියා මට හරියට උගන්වලා තිබුණා ඒ නිසා මම ඒක හරියටම දෙනවා දෙවියන් වහන්සේගේ දීමුණා ඊළඟට සේවය කරන මිනිසයා ගෙවන්නේ මොකද දන්නවද ළමයි හැම මාසෙම හැම දවසම ළමයිට රුපියල් 2000 3000 වේදම් කරනවා බෙහෙත් වල. කාර් එක හැමදාම කැඩෙනවා. එයාගේ බැංකුවේ හැමදාම ප්‍රශ්න. එයා වැඩ කරන්න ගියපුවාම යම් තැනකට එතන හැමදාම ප්‍රශ්න. එයාගේ බාල්කයක් දැම්මා බාල්කේ දානකොට මේ කණුවේ ඉඳලා මේ කණුවට තමයි දාන්න ඕනේ. මේක යකඩ බාල්කයක් ගණන් හරි HRN එක. ඒ බාල්කේ දාපුවාම ඒ බාල්කේ දාන්න කෙනා ඒක කැපුවා මේ දාන්න කලින් ඒක පාසම සිද්ධ වුණා අමතර වියදම් සෑහෙන්නේ ඒ ළමයි මරණාසන්නව ලෙඩ වුණා මගේ පාස් පුද්ගලිකව කතා කරලා එයාට කිව්වා ඔයා මෙන්න මේ දේ කරලා බලන්න ඒ විතරක් නෙවෙයි එයා හැම මාසෙම එයාගේ ෆ්‍රිජ් එක කැඩෙනවා වොෂින් මැෂින් එක කැඩෙනවා ගෙදර ලයිට් බිල වෙනස් වෙනවා හැම මාසෙම දෙවෙනාසියාට දැනුම් දෙනවා ඔබ සපයාගන්නේ උපයාගන්නේ සාපය ඒක නිදහස් වෙන පිණිස ඒක තමයි දෙවෙනාසිගේ ක්‍රමය මොකද සිද්ධ වුනේ එයාගේ රෝගවල එයාට දියවැඩියාව තියෙනවා එයාට ප්‍රෙෂර් තියෙනවා ඒ ඔක්කොම ඉහළ යනවා දඩබඩ ගන්න එක වෙලාවක අපි දුණු අපි මේ අපේ වැඩ දාලා දුණු එයාට ආඥා කරන්න පිණිස දුමුත් අද දවසේ මම දන්නේ එයා දෙනවද නැද්ද කියලා නුත් එයා මම ඉන්න කාලේදී දෙවනාසිට දෙන්න ආරම්භ කළා
ඒ දෙන දවසේ ඉඳලා ඒ මාසේ කිසි උපද්‍රවයක් නැහැ. ඒ මාසේ උන්වහන්සේ තර්ජනය කරනවා කාටද? කාදමණ්ඩාට. මේක තමයි ඔයගොල්ලන්ට දෙවියන් වහන්සේ මට දීපු දේ. සමහර වෙලාවට වැරදිට තේරුම් ගන්න පුළුවන්. සමහර අය මම දන්නවා බොහොමයක් ඔයගොල්ලෝ හරියට තේරුම් ගන්නවා. මගේ යුතුයකම මම ඉෂ්ට කරා. හේතුව දෙවියන් වහන්සේක මට කතා කරන්න බෑ ස්වාමීන් වහන්සේ. මම කිව්වනම් මගේ දරුවන්ට කියන්නේ. Hallelujah. අපි ආබ්‍රහම්ගේ දරුවෙක් වෙන්න අවශ්‍ය නැහැ. දැන් ඔයගොල්ලෝ ඊට පස්සේ ප්‍රශංසා කරනකොට මම පහුගිය දවස්වල පවා බලාගෙන හිටියේ. ඔයගොල්ලෝ ප්‍රශංසා කරන්න ඔයගොල්ලන්ට දෙවියන් වහන්සේගේ වචනේ ලැබෙනකොට ඔයගොල්ලන්ට ප්‍රශංසා සම්පූර්ණයෙන් උන්වහන්සේට නමස්කාර කිරීම. ආමේන්. දැන් කල්පනා කරලා බලන්න එකිනෙක දෙන්නේ කරනවා මුළු සභාවම මෙහෙම කරනකොට මම කියන්නේද සභාවේ යාඥා කරන්න අවශ්‍ය වෙන්නේ ඇස්ම යුද්ධය. යාඥා කරන්න අවශ්‍ය වෙන්නේ ඒක දුරුදේ ඒ දේවල් ඉෂ්ට කරනවා. ඒක ප්‍රශංසා කරනවා. හරියට. ප්‍රශංසාවේ සභාවක් කොහෙද? ඒ ප්‍රශංසා කරන සභාවේ මේ මනුෂ්‍යයන් ආශිර්වාදම. ඒක ඒ ජීවිතේ සාපේ හරි කරනවා. Hallelujah. Hallelujah. අපි ප්‍රශංසා කරනවා වහන්සේ.
Shut